පරිසරය විසින්ම ප්‍රතික්ෂේප කරන චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදී යථාර්ථය පසක් කරමින් කාලයත් සමග වෙනස් වී යුතු යුගය දැන් පැමිණ ඇත. සාම්ප්‍රදායික ටියුෂන් කලාව අතික්‍රමණය කොට ඔන්ලයින් ටියුෂන් කලාවේ නිම් වලලු පුළුල් කළ තැප්පු සයන්ස් YouTube චැනලය ඔබ වෙත ගෙනෙන ඔන්ලයින් විද්‍යා පන්තියේ ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න. කාලය ශ්‍රමය හා ධනය ඉතිරි කොට ඔබට හුරු පුරුදු ඔබේ නිවසේ සිට ඔබට සැප පහසු ඔබේ අසුනේ සිට කසායමෙන් නීරසයයි ඔබ සිතන විද්‍යා විෂය මී පැණිමෙන් රසවත් කොට ඔබට බෙදන්නට සූදානම් කොට ඇත. බර බලය පීඩනය පමණක් නොව දුරකාල ප්‍රස්ථාර අනුසාරයෙන් ත්වරණය මන්දනය විස්තර කොට ශාක පටක සත්ව පටක හඳුනා ගන්න. පරමාණු අණු මවුල ගැන හදාරා හිරුගෙන් ලත් ශක්තිය ඔබේ දේහයේ තියකොට මොළයට සුසුම්නාවට පණිවිඩ යවන නියුරෝන ට්‍රිලියන 100ක් අරගෙන අපේ ඔන්ලයින් විද්‍යා පන්තියේ අසුන් ගන්න. දැන්ම අමතන්න 0.71 12යි 53යි 200 දුරකථන අංකයට. දැන් අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න දෙයක් තමයි දැන් ඒ කියන්නේ 8 9 පන්ති වල ඉගෙන ගන්නවා මොකද්ද මේ අපිට කියනවා ලුණු වෙල සූත්‍රය තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියනවා. එහෙම නැත්නම් අපි කියනවා කොපර් සල්ෆේට් CuSO4 කියලා ලියනවා. එහෙම නැත්නම් ජලය නේ H2O කියලා ලියනවා. එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් CO2 කියලා ලියනවා. දැන් මේවා ලියන්නේ කොහොමද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. ඒවා අපි මතක තියාගන්න ඕනද? එහෙම නැත්නම් ඒවා ලියන්න වෙන ක්‍රමයක් තියෙනවද කියන ප්‍රශ්නට උත්තරයක් තමයි දැන් අපි හොයන්න යන්නේ. දැන් උදාහරණයක් විදියට CO2 වෙන්නතුන් කාබන් ඩයොක්සයිඩ් CO4 වගේ එකක් වෙන්න බැරිද? එහෙම නැත්නම් H2O වෙන්නතුන් ජලය H2O4 වගේ O6 වගේ එහෙම මොකක් හරි වෙන්න බැරිද? බෑ. එහෙම වෙන්න බෑ. අනිවාර්යෙන් ජලය නම් H2Oමයි. කාබන් ඩයොක්සයිඩ් නම් CO2මයි. කොපර් සල්ෆේට් නම් CuSO4මයි. සෝඩියම් ක්ලෝරයිඩ් නම් NaCl මයි. කොහොමද ඒක එහෙම වෙන්නේ? ඒක අනිවාර්යෙන් එහෙම වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්නයි දැන් සූදානම් වෙන්නේ. හරි. එතකොට දැන් පොඩි උදාහරණයක් අරගෙන වැඩේට යනවා අපි. මෙන්න බලන්න මම ගන්නවා පොඩි white board එකක් ඔය වගේ white board එකක් අරගෙන දැන් මේ බලන්නකො දරුවෝ උදාහරණයක් ගන්න ඔයා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපි දන්නම උදාහරණයක් ගමුකෝ මොකද්ද? මැග්නීසියම් ඔක්සයිඩ්. ඔන්න කියනවා ඔයාට සූත්‍රය ලියන්න කියලා මැග්නීසියම් ඔක්සයිඩ් වල. මැග්නීසියම් ඔක්සයිඩ් වල. එතකොට මේ වචනේ ඇස්සේ තියෙන මූලද්‍රව්‍ය හඳුනා ගන්න ඕන මුලින්ම ඔයා. මැග්නීසියම් ඔක්සයිඩ්. අන්න තියනවා කවුද? මැග්නීසියම් ඉන්නවා. එහෙනම් ඔන්න මම මැග්නීසියම්ව ගත්තා. කවුද ඉන්නේ? මැග්නීසියම් ඉන්නේ. රයිට් මැග්නීසියම් ඉන්නේ. ඊළඟට ඔක්සයිඩ්. ඔක්සයිඩ් කියලා මූලද්‍රව්‍යයක් අපිට අපි ඉගෙනගෙන නැහැ. හැබැයි ඔක්සිජන් කියලා මූලද්‍රව්‍යයක් ඔයා ඉගෙනගෙන තියෙනවා. පුතේ මතක තියාගන්න මම කලිනුත් ඔයාට කියලා තියෙනවා ඔක්සිජන් එක්ක කවුරු හරි සෙට් වුණාට පස්සේ අපි කියනවා එයා ඔක්සයිඩේ හැදුවා කියලා. මැග්නීසියම් ඔක්සිජන් එක්ක එකතු වුණාම මැග්නීසියම් ඔක්සයිඩ්. හරිනේ. එහෙනම් ඔක්සිජන් ඉන්නවා. එහෙනම් පොඩ්ඩක් විතර ඈඩ් කරලා මේ දෙන්න ලියනවා. ලං කරලා ලියන්නේ නැහැ. තාම බන්ධනය ගහන්න දුන්නේ නැහැ මේ ගල්ලන්නේ. හරි. එහෙනම් ඔහොම ලියා ගන්නවා. හරි දෙන්න ලියාගත්තා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඊට පස්සේ මේ මැග්නීසියම් ආවර්තිතාවගුවේ ඉන්න තැන අපි හොයා ගන්න ඕන. මැග්නීසියම් ආවර්තිතාවගුවේ කොතනද ඉන්නේ? එහෙම නැත්නම් එයාගේ පරමාණුක ක්‍රමාංකය මොකද්ද කියලා අපි හොයා ගන්න ඕන. පුතේ ආවර්තිතාවගුව එයාට දැන් පුළුවන් වෙන්න ඕන. ආවර්තිතාවගුව දැන් පුළුවන් වෙන්න ඕන. රයිට්. මෙන්න මගේ ආවර්තිතාවගුව මම උඩින් අරගෙන තියෙනවා. මැග්නීසියම් ඉන්නේ 12ට. මැග්නීසියම් ඉන්නේ 12 වෙනියට. ඒ කියන්නේ එයාගේ පරමාණු ක්‍රමාංකය 12යි. එහෙනම් මම ලියනවා මෙන්න 12යි කියලා ලියාගත්තා. පැත්තකින් මේවා කරන්නේ. හරි. රයිට්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. ඉලෙක්ට්‍රෝන කවච වලට පිරෙන විදිය ලියනවා මෙයාගේ. එහෙනම් කොහොමද 2යි පළවෙනි කවචයේ 2යි ඊළඟ කවචයේ 8යි 8යි 2යි 10යි ඉතිරි 2යි. රයිට්. ඔන්න ලිව්වා. හරි. ඊට පස්සේ මේ බන්ධනයක් හදන්න යන්නේ මැග්නීසියමුයි ඔක්සිජනුයි එකතු වෙන්න යන්නේ පුතේ. බන්ධනයක් හදනකොට
ඒක ක්‍රම තුනකට කරන්න පුළුවන්. එකක් තමයි ඉලෙක්ට්‍රෝන පිට කරලා. එකක් තමයි ඉලෙක්ට්‍රෝන ලබාගෙන. අනිත් එක තමයි ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. ඔන්න බන්ධන හදන්න පුළුවන් ක්‍රම තුන. ඉලෙක්ට්‍රෝන පිට කරලා පුළුවන්, ඉලෙක්ට්‍රෝන ලබාගෙන පුළුවන්, ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන පුළුවන්. එතකොට මේ මූලද්‍රව්‍ය පරමාණු බලන්නේ තමාගේ අවසාන කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කරගෙන 8 වෙනි කාණ්ඩයේ බවට එහෙම නැත්නම් කවච සම්පූර්ණ කරගන්න තමයි මේගොල්ලන් උත්සාහ කරන්නේ. කවච සම්පූර්ණ කරන්න මේගොල්ලන් උත්සාහ කරනවා. එක්ක ඉලෙක්ට්‍රෝන පිට කරනවා කවච සම්පූර්ණ කරන්න. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ගන්නවා, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගන්නවා. දැන් මෙතනින් වැඩේ කියලා දෙනවා. මේ බලන්න දැන් මැග්නීසියම්ගේ අවසාන කවචයේ දෙකක් තියෙනවා. දැන් මෙයාට බොහෝම ලේසි 6ක් ගන්නවට වැඩිය අවසාන කවචය සම්පූර්ණ කරගන්න දෙකක් එළියට දාන එක ලේසි. දෙකක් එළියට දාන එක ලේසි. නේ? එහෙනම් එයා මේ වැඩේ කරනවා. එහෙනම් දැන් මෙතන මේ දෙකක් එළියට දානවා කියන්නේ මෙයාගේ සංයුජතාව. එහෙම නැත්නම් සංයෝජන බලය. අපිට මේ රසායනික සූත්‍ර ලියනකොට අන්නේ සංයුක්තාවය ඕන. පිට කරනවා හෝ ලබා ගන්නවා හෝ අවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන ගන්න ඕන අපිට. හරි? එහෙනම් මෙන්න බලා ගන්න දැන් 2.8යි මෙයා බලනවා මෙයාට ලේසිම මොකද්ද මට කරන්න පුළුවන් මගේ කවචය සම්පූර්ණ කර ගැනීම සඳහා. දෙකක් පිට කරගත්තා නම් හරිනේ 2.8යිනේ. එතකොට කවච සම්පූර්ණයි. වැඩේ ලේසි. එහෙනම් සංයුක්තාවය 2යි යාගේ. ඒ දෙක අපි මෙතන ලියනවා මේ. ඕනෝම ලියනවා. යටින් නිකන් ලියා ගන්නවා. හරි හරි. එහෙනම් මැග්නීසියම්ගේ වැඩේ හරියා. ඊළඟට ගන්නවා ඔක්සිජන්. ඔක්සිජන් ඉන්නෝනේ දැන්. ඔක්සිජන් ආවර්තිතාවක් ගුවේ ඉන්නේ 8 වෙනියට ඉන්නේ මේ. 8 වෙනියට ඉන්නේ. එහෙනම් මම මෙතන 8යි කියලා ලියා ගන්නවා. මේ පියවර ටික නිකන් ලේසියෙන් අනුගමනය කරන්න ඕන ඔයා. හරි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා මෙයාගේ. 2යි 8යි sorry මේ මොනවද මේ ලියන්නේ. හරි. 2යි 6යි. 2යි 6යි නේ. 2යි 6යි. right. ඔන්න 2යි 6යි. 2යි 6යි. දැන් බලන්න එහා දිහා. මෙයා ඉලෙක්ට්‍රෝන 6ක් එළියට දායිද ඉලෙක්ට්‍රෝන 2ක් ගනීද? ලේසි වැඩේ කරන්නේ දෙකක් ගන්නවා. කාගෙන් හරි ඉල්ල ගන්නවා දෙකක්. හරි ඒක තමයි ලේසි. එහෙනම් මෙයාගේ සංයුජතාවය කීයද දරුවෝ? 2යි. සංයුක්තාවය 2යි. එන ඒකත් මේ යටින් ලියාගමු. ඒකත් යටින් ලියාගමු. ඔක්සිජන්ට යටින් ලියාගන්න. හරි. දැන් මේ පැත්තේ වැඩ ඉවරයි. දැන් මෙතනට එනවා. දැන් බලනවා අපි කැපෙන මොනා හරි තියනවද කියලා. ඒ කියන්නේ ඔන්න දෙකට දෙක කැපිලා යනවා. ඔන්න මේ දෙකට මේ දෙක කැපිලා යනවා. කැපෙනවා නම් කපලා දාන්න ඕනේ. right. ඉතිරි වුණාම දැන් කොහොමද එන්නේ? ඕන්න එනවා කොහොමද? mg o මෙයාගේ 1යි මෙයාගේ 1යි. දෙකට 1 කැපිලා යන්නේ. හරි. ඔන්න mg 1යි ඔක්සිජන් 1යි එනවා. දැන් මේගොල්ලන්ගේ මුදු මාරු කරනවා අපි. මෙයාගේ එක මෙයාට දෙනවා. මෙයාගේ එක මෙයාට දෙනවා. ඒ කියන්නේ මැග්නීසියම් ගාව තිබ්බ එක ඔක්සිජන්ට දෙනවා. ඔක්සිජන්ගේ එක මැග්නීසියම්ට දෙනවා. දැන් මේ එකක් තියෙන වෙලාවට එක යටින් ලියන්නේ නැහැ. එක යටින් ලියන්නේ නැහැ. එහෙනම් අපි කෙලින්ම MgO ගහනවා ඉරි දෙක. ඔන්න මැග්නීසියම් ඔක්සයිඩ්. මේ තියෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. පැහැදිලිද ඔයාට? හරි. ඔන්න මම එකක් කිව්වා. හරි. ඔන්න එකක් කිව්වා මැග්නීසියම් ඔක්සයිඩ් ඔය මම සඳහන් කරේ. හරි. හරි. මෙතනින් අපි හදමු මොකක්ද අපි හදන්නේ? බෙරිලියම් ක්ලෝරයිඩ් හදමු. බෙරිලියම් ක්ලෝරයිඩ් හදමු. හරි. ඔන්න දැන් බෙරිලියම් ක්ලෝරයිඩ්. හරි. හැම දරුවෙම අල්ලගන්න. හරි. බෙරිලියම් ක්ලෝරයිඩ් හදන්නයි යන්නේ. කැන්වස් එක දිහා බලලා ගමු. හරි. බෙරිලියම් ක්ලෝරයිඩ් ගන්න. right. බෙරිලියම් ක්ලෝරයිඩ්. දැන් බලනවා බෙරිලියම් ක්ලෝරයිඩ් කිව්වම දැන් මේක බෙරිලියම් ක්ලෝරයිඩ්. දැන් මේක ඉන්න මූලද්‍රව්‍ය බලනවා මොනවාද කියලා. හරි. ඒ වචන කියන උච්චාරණය කරනකොට බලනවා right. මෙන්න මේ දෙන්න තමයි ඉන්නේ කියලා ඉස්සර තීරණය කරගන්න ඕනේ. හරි. හරි. එහෙනම් බෙරිලියම් ඉන්නවනේ. බෙරිලියම්. එහෙනම් මේ ඉන්නේ ආවර්තාවකයේ Be. ඕන් ඉන්නවා Be. බෙරිලියම්. Be බෙරිලියම්. බෙරිලියම් ක්ලෝරයිඩ්. පුතේ ක්ලෝරයිඩ් කියලා මූලද්‍රව්‍යයක් ලෝකේ නෑ. හැබැයි ක්ලෝරින් කියලා මූලද්‍රව්‍යයක් ඉන්නවා. කවුරු හරි කෙනෙක් ක්ලෝරින් එක්ක සෙට් වුණොත් අපි කියනවා එයා ක්ලෝරයිඩේ හැදුවා කියලා. ක්ලෝරයිඩේ හැදුවා කියලා කියන්නේ. දැන් බෙරිලියම් ක්ලෝරින් එක්ක සෙට් වෙලා ඉන්නේ. බෙරිලියම් ක්ලෝරයිඩ්. right. එහෙනම් Cl. Cl නේ ක්ලෝරින් සංකේතය Cl කියලා ඔන්න මම ලියාගත්තා. right. දැන් මෙන්න යනවා අපි
පැත්තක වැඩක් යනවනේ වෙනම. right. බෙර්ලියම්ගේ ආවර්තතාව වගු ඉන්න තැන එහෙම නැත්තම් එයාගේ පරමාණුක ක්‍රමාංකය බලනවා. ඉන්නේ 4ට මේ 4ට ඉන්නේ. එහෙනම් 4යි. 4යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. පළවෙනි කවචේ 2යි ඊළඟ කවචේ 2යි කියනවා. right. මෙයා ලේසි වැඩේ මෙයා කරනවා. ඒ කියන්නේ කවච සම්පූර්ණ කරගන්න ලේසි වැඩි. දැන් මෙයාට ඔන්න 6ක් අරගෙන කවචයක් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට වැඩිය ලේසි යාට මේ අයිනේ ඉන්න 2 අයින් කරන එක. මේ 2 අයින් කරලා දාන්න. මේ 2 අයින් කරලා දාන්න. එහෙනම් අන්න මෙයාගේ සංයුජතාවය සංයෝජන බලය 2යි. ඕන්න 2යි. right. එහෙනම් මේ එතනින් පැල්ලෙන් 2යි කියලා තියාගත්තා. ක්ලෝරින් ගන්නවා දැන්. මෙන්න ක්ලෝරින් ආවර්තතාවක ඉන්නේ කීයටද? 17ට ඉන්නේ. 17ට ඉන්නේ. ෂුවර් නැත්තම් මේ 17ට ඉන්නේ. මෙතන ඉන්නේ 17ට ඉන්නේ. right. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. 2යි 8යි 8 කැත වුණා. right. 2යි 8යි 2යි 10යි නේ. 10යි ඉතිරි 7යි. 17 හැදෙන්නේ එහෙම. එහෙනම් සංයුක්තාවය 7 නෙවෙයිනේ. 7ක් අයින් කරනවට වැඩිය ලේසි දරුවෝ එකක් ගන්න එක ලේසිනේ. එහෙනම් සංයුක්තාවය 1යි. ඕන්න එක දැන්. සංයුක්තාවය 1යි. එහෙනම් මේ සංයුක්තාවය දැන් මෙතනට ගේන්න. දැන් බලනවා කැපෙනවද කියලා. 2ට 1 එහෙම කැපෙන්නේ නැහනේ. කැපෙන්නේ නැත්තම් මොකද්ද කරන්නේ? මුදුමාරු කරනවා කියලා මම අදහස් කරන්නේ මොකද්ද? එක්කෙනෙක්ගේ සංයුක්තාවය අනිත් එක්කෙනාට දෙනවා. එහෙනම් මෙන්න මේ 2 කියන සංයුක්තාවය ගන්න කියනවා ක්ලෝරින්ට. 1 කියන සංයුක්තාවය ගන්න කියනවා බෙර්ලියම්ට. දැන් මාරු කරලා ලියනවා. ලං කරලා ලියන්න ඕන. දැන් බන්ධනේ ගහලා ඉවරයිනේ. තව දුරටත් ඈත් කරන්නේ නැහැ මේ දෙන්නම. නේ? right. ඔන්න බෙර්ලියම් ක්ලෝරයිඩ්. දෙක දාන්න නෑනේ. ඔව් හරි. දෙක දාන්න නෑ. ඔව්. කෝ BeCl2 නේ. BeCl2. ඇයි මෙයාගේ දෙක ගෙනියන්න එපැයි. ක්ලෝරින්ට නේද පුතේ? මෙයාගේ දෙක ගෙනියන්න එපා. ක්ලෝරින් right. thank you. හරි. එහෙනම් බෙර්ලියම් ක්ලෝරයිඩ් මේ BeCl2 පුතේ. BeCl2. හරිනේ? හරි. මාරු කරලා ලියනවා. හරි. තව එකක් කරනවා. හරි. තව එකක් කරමුකෝ එහෙනම් බලන්න. right. ඔන්න දැන් තව එකක් කරනවා මම. කවුද ඉන්නේ මැග්නීසියම්? කාබන් සල්ෆයිඩ්. එක මරුවා. කාබන් සල්ෆයිඩ්. දැන් කාබන් සල්ෆයිඩ්. ඉතින් කාබන් ඉන්නවනේ. ඉතින් කාබන් ලියනවනේ. ඕන කාබන්. 100ක් උන්න කාබන්. සල්ෆයිඩ් කියන මූලද්‍රව්‍යයක් ලෝකේ නැහැ. ලෝකෙවත් නැහැ සල්ෆයිඩ් කියන මූලද්‍රව්‍යයක්. හරි. හැබැයි මේ සල්ෆර් කියන එකත් එක්ක කවුරු හරි සෙට් වුණොත් අපි යාට කියනවා ඔන්න ඔයා සල්ෆයිඩ් හැදුවා කියලා කියනවා. එහෙනම් කාබන් සල්ෆත් එක්ක එකතු වුණාම කාබන් සල්ෆයිඩ්. right. එහෙනම් කාබන් සල්ෆයිඩ් කිව්වම කවුද ඉන්නේ? කාබන් ඉන්නවා, සල්ෆර් ඉන්නවා. හරි. දැන් ඉතින් කාබන්ගේ පරමාණුක ක්‍රමාංකය අපි හොයා ගන්න ඕන. පරමාණු ක්‍රමාංකය මේ බලන්න මේකට ආවර්තතාවක බැරි කවුරු හරි ඉන්නවනම් ආයේ මෙලෝදයක් බෑ. හරි. ආව මේ මූලද්‍රව්‍ය 20 පාඩම් කරගන්න බැරි නම් වැඩක් නැහැ. හරි. ආයේ මූලද්‍රව්‍ය 20 කටපාඩමේ තියෙන්න ඕන සංකේතත් එක්ක. මේ 20 විතරයිනේ ඔයාගේ විභාගෙට අහන්නේ. එහෙනම් මේ 20 කටපාඩම් කරගෙන තියාගන්න. හරි. මේක නිකන් රසායන විද්‍යාවේ ABCD වගේ. ඒ කියන්නේ මේ අපි දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් අකුරු 26 පුළුවන් වෙන්න එපේ. ආන්න ඒ වගේ තමයි මේ ආවර්තතාවක කියන එක. right. මාර වැදගත්. හරි. එහෙනම් හොඳ දරුවෝ වගේ මේ කටපාඩමේ තියාගන්න ඕනේ ඉන්න තැනත් එක්ක සංකේතෙත් එක්ක. right. හරි. එහෙනම් කාබන් ඉන්නේ 6ට. එහෙනම් මෙන්න 6යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා මම. 2යි 4යිනේ. ඇයි පළවෙනි කවචේ 2යි ඊළඟ කවචේ 4යි. හරි. ඉතින් සංයුක්තාවය දැන් මොනවා කරයිද? 4ක් එළියට දායිද? 4ක් ගනීද? මොනවා කරයිද? කෝකත් එකයි. මිනිහට කෝකත් එකයි. එහෙනම් ඒ කියන්නේ 4ක් එළියට දාන්න පුළුවන් ගන්න පුළුවන් 4ක්. එහෙනම් සංයුක්තාවය 4යි. එච්චර අපි බලන්න ඕන. සංයෝජන බලන්නේ බලන්න ඕන. එහෙනම් සංයුක්තාවය 4යි. සංයුක්තාවය 4ක් වෙනවා. හරි. කාබන්ගේ වැඩේ හරි. සල්ෆර් ගමු. සල්ෆර් කොහෙද ඉන්නේ? සල්ෆර් මේන් ඉන්න සල්ෆර් ඉන්නේ 16ට.
16යි සල්ප. එහෙනම් අපි ලියමුද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8යි 2යි 10යි 8යි 2යි 10යි right 10යි ඉතිරි කීයද 6යි ඉතිරි 6යි ඔන්න 16 ලියුවා. මෙයා මොනා කරයිද 6ක් එළියට දායිද දෙකක් ගනීද දෙකක් ගනීනේ එහෙනම් සංයුක්තාවය 2යි ඕන සංයුක්තාවය දියා හරි එහෙනම් දැන් මෙතෙන්ට දාගමුනේ මෙයා 4යිනේ මෙයා 4යි මෙයා 2යි ඔන්න මේ පොඩි කේස් එකක් එන තැන හරි ඔන්න පොඩි හොඳට බලා ගන්න මේක. හරි. මං කියවනේ කැපෙනවා නම් කැපෙනවද බලන්න ඕනේ ඉස්සෙල්ලා. හරි. ඉස්සෙල්ලා කපලා දාන්න. මුදු මාරු කරන්න ඉස්සෙල්ලා කපලා දාන්න ඕනේ කැපෙනවා නම්. හරි. මේ බලන්න මොකද කරන්නේ? මේ 2ට 1යි. 4ට 2යි. කැපෙනවා. ලස්සන කැපෙනවා. right? හරි. ඊට පස්සේ දැන් කැපිලා තියෙන එක ලියා ගමුකෝ මම. මේ පැල්ලෙන් ලියනවා මේ. කාබන් 2යි සල්ෆර් 1යි. right? හරි. දැන් මාරු කරනවා. මෙයාගේ දෙක මෙයාට දෙනවා. මෙයාගේ එක මෙයාට දෙනවා. හරි. එහෙනම් C එක ලියන්නේ නැහැනේ සාමාන්‍යයෙන් අපි. CS මේ කාබන්ගේ දෙක මෙයාට දුන්නානේ. කාබන්ගේ දෙක මෙයාට දුන්නා. එහෙනම් කෝ මෙතන දාමු. දෙක. CS2 නේ CS2 කාබන් ඩයිසල්ෆයිඩ්. කාබන් ඩයිසල්ෆයිඩ් CS2 කියලා අපි තියාගන්නේ මෙහෙ කියාව තියෙනවා. ඔන්න හදනවා මම කැල්සියම් ඔක්සයිඩ් හදන්න යන්නේ. ඔයගොල්ලන් දැන් මතක් කරගන්න මොනවද තියෙන මූලද්‍රව්‍ය කියලා. කැල්සියම් ඔක්සයිඩ්. අන්න කැල්සියම් තියෙනවා. කැල්සියම් තියෙන්නේ මේ. හරි. මං කියවනේ කවුරු හරි එකෙක් ඔක්සිජන් එක්ක සෙට් වුණාමනේ ඔක්සයිඩ් කියලා කියන්නේ. එහෙනම් ඔක්සිජන් තියෙනවා. රයිට්. ඔන්න ඔක්සිජන් තියෙනවා. හරි. ඔන්න දරුවෝ වැඩි. හරිද 20 තියෙනවා තමයි. ඔන්න බලමුකෝ. හරි. ඔන්න කැල්සියම් සමානයි. ආවර්තාවගේ අන්තිමට ඉන්නේ 20නේ. 20නේ අන්තිමට ඉන්නේ. right. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පටන් ගන්නවා මම. පළවෙනි කවචේ 2ක් පිරෙනවා. ඊළඟ කවචේ 8ක් පිරෙනවා. ඊළඟ කවචේ 8යි 2යි 10යි 8ක් පිරෙනවා. right. 8යි 2යි 10යි 18යි ඉතිරි කීයද දරුවෝ 2යි. ඉතිරි 2යි. එහෙනම් සංයුක්තාවය කීයද? 2යි 6ක් ගන්නවට වැඩිය 2ක් please. ඔක්සිජන් වල ඉස්සෙල්ලත් හැදුවා. හැදුවන ඔක්සිජන් වල 8යි ආවර්තාවගේ 8ට ඉන්නේ. එහෙනම් මම 2යි 6යි සංයුක්තාවය කීයද? 6ක් එළියට දාන එකද ලේසි? 2ක් ගන්න එකද ලේසි? 2ක් ගන්න එක ලේසි. එහෙනම් 2යි. right. හරිම ලේසි. මෙයාටත් 2යි මෙයාටත් 2යි. මේ දෙකට මේ දෙක කපලා දානවා. එතකොට 1යි 1යි නෙන්නේ. 1යි 1යි නෙන්නේ නේද? 1යි 1යි මාරු කරත් ඒත් 1යි 1යිම තමයි. හරි. එහෙනම් කැල්සියම් ඔක්සයිඩ්. හරි. පුතේ මේ 8 වෙනි කාණ්ඩයේ උන් ඉන්නව නේද? ඒ කියන්නේ හීලියම්ලා, නියෝන්ලා, ආගන්ලා, තව පැල්ලහැට ඉන්නවා, ක්‍රිප්ටෝන්ලා, සෙනෝන්ලා ඔය පැල්ලහැට ඉන්නවා. ඕගලන්ට තියෙන්නේ 3යිනේ හීලියම්, නියෝන්, ආගන්. මුන් තුන් දෙනා කාත් එක්කවත් බන්ධන හදන්නේ නැහැ. දැන් අනික් කට්ටිය බන්ධන හදන්නේ ඇයි? 8 වෙනි කාණ්ඩයේ වගේ වෙන්නනේ. ඒ වගේ වෙන්නනේ ඒගොල්ලන් බන්ධන හදන්නේ. ඉතින් මේගොල්ලන් ඉතින් ආය වෙලාවේදී තව මොනවද කරන්නේ? මේගොල්ලන්ගේ කවච සම්පූර්ණයිනේ. ආය කවච වෙන අලුතෙන් සම්පූර්ණ කරගන්න දෙයක් නැහැනේ. එහෙනම් මේගොල්ලන් බන්ධන හදන්නේ නැහැ. කවදාවත් එන්නේ නැහැ නියෝන් ඔක්සයිඩ්. එහෙම නැත්නම් ආගන් සල්ෆයිඩ්. එහෙම ආගන් මොකක් හරි වෙන මේ ක්ලෝරයිඩ් හරි එහෙම එන්නේ නැහැ. හරි එහෙම එන්නේ 8 වෙනි කාණ්ඩයේ උන් බන්ධන හදන්නේ නැහැ. එහෙනම් මේ සූත්‍ර ඇතුලේ මේගොල්ලන්ව දකින්න ලැබෙන්නේ නැහැ ඔයාට. ඒ කියන්නේ නියෝන්ලා, ආගන්ලා, හීලියම්ලා සූත්‍ර ඇතුලේ දක්නට ලැබෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන් බන්ධන හදන්නේ නැහැ. කවච සම්පූර්ණ නිසා බන්ධන හදන්නේ නැහැ. right. හරි. හොඳයි. ඒකත් මතක් කරපු නිසා මම මේ මතක් කරේ ඔයාලට. හරි. එහෙනම් කවදාවත් try එකක් දෙන්න යන්න එපා ආගන් ඔක්සයිඩ් වගේ එකක් හදන්න. බෑ. මොකද මෙයා කවච සම්පූර්ණයි. මෙයාට සංයුක්තාවයක් නැහැ. හරි. right. එහෙනම් ඒකත් ඔය ගමන්ම තේරුම් ගන්නවා ඔය දරුවෝ. හොඳයි. බහුපරමාණුක අයන ඛණ්ඩ. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? මාරු විදිහට මේක තේරුම් ගන්න ඕන. හරි. ඒ කියන්නේ වචනේ තියෙනවා මේ බහුපරමාණුක. ඒ කියන්නේ අන්න පරමාණු ගොඩක් තියෙනවා. අයන. පරමාණු ගොඩක් තියෙන අයන. එක්ක ධන, එක්ක ඍණ. එහෙම නැත්නම් මේගොල්ලන්ට කියනවා තනි වචනින් આવොත් ඒ කියන්නේ සරල තව වචනකින් આવොත් එහෙම අයන ඛණ්ඩ. අයන ඛණ්ඩක කියලා කියනවා. right. මේ බලන්න මොකද්ද කියන්නේ? බහුපරමාණුක අයනයක් යනු ආරෝපණයක් සහිත. ඒ කියන්නේ ධන හෝ ඍණ කිසියම් රටාවකට සැකසුණු
මූලද්‍රව්‍ය පරමාණු එකතුවකි. මූලද්‍රව්‍ය පරමාණු එකතුවකි. right? හරි. පැහැදිලි කරලා ඉන්න පොඩ්ඩක් ලියන්න එපා. මෙන්න අහන්න. ඇමෝනියම් බහු පරමාණු කායන ඛණ්ඩය. බලනවා පරමාණු ಜಾති එකට වඩා වැඩි තියෙනවද? ඔව්. නයිට්‍රජන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා. හරිනේ. අයනයක් විදිහට දින්නේ බලනවා. ඔව් මේ ධන අයනයක් විදිහට. අන්න බහු පරමාණු කායන ඛණ්ඩයක්. නේ? ඊළඟ හයිඩ්‍රෝනියම් H3O+ අන්න බහු පරමාණු කායන ඛණ්ඩයක්. අයන ඛණ්ඩයක්. ඇයි මේ පරමාණු ಜಾති දෙකක් තියෙනවා මූලද්‍රව්‍ය නේ? අයනයක් විදිහට තියෙනවා. ඍණ අයනයක් ගමු. NO3- NO3 ඍණ. අන්න නයිට්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, දෙන්නම එකතු වෙලා අයන ඛණ්ඩයක් හදනවා. එහෙනම් ඒ අයන ඛණ්ඩයේ ඍණ තත්ත්වයේ ඉන්නේ. ඍණ අයන ඛණ්ඩයක්. හරි. එහෙනම් ඔන්න තේරුම් ගත්තා, ලිව්වා. ලියන්නේ. බහු පරමාණු කායන ඛණ්ඩ ලියන්න තියෙනවා. ලියන්න නෑනේ. හරි. ලියන්න ඕනේ. හරි. ලියන්න ඕනේ. අපි ඉන්නේ 19 වෙනි පිටුවේ. හරි. 19 වෙනි පිටුවේ ඉන්නේ ලියන්න ඕනේ. හරිනේ? හරි. එතකොට දැන් මෙන්න මේ බහු පරමාණු කායන ඛණ්ඩ දාලා සූත්‍ර හදන්න එනවා. ඔන්න වැඩි. බහු පරමාණු කායන ඛණ්ඩ දාලා සූත්‍ර හදන්න දෙනවා. විභාගෙට දෙන්නෙත් ඔය වගේ සූත්‍රයක් තමයි. අර වගේ සරල එකක් මම නම් හිතන්නේ නැහැ දෙයි කියලා. හරි. බලමුකෝ මේ මොකද්ද මේ කියන කතාව කියන්නේ. දැන් මෙහෙමයි පුතේ. දැන් ඔන්න ගන්නකො ඇමෝනියම් NH4+ එහෙම නැත්නම් NH4 ධන කියලා අපි කියනවා. දැන් මේ උඩ ඉන්නව නේද ධන ලකුණු. ඒ තමයි මේ අයන ඛණ්ඩයේම සංයුජතාවය. අයන ඛණ්ඩයේම සංයුක්තාවය. හරි? දැන් මුන් දෙන්න යන්න තැනක යන්නේ එකට. මේ ඛණ්ඩය ආය වෙන් වෙන්නේ නැහැ. ඉදිකට්ටයි නූලයි වගේ මේ කෑලි ඔක්කොම එකට තමයි යන්නේ. අපි සංයුක්තාවය ගැන කියනකොට මේ අයන ඛණ්ඩයේම සංයුක්තාවයයි අපි කියන්නේ. හරි? ඒක තමයි ඔය ඉහළින් දක්වලා තියෙන්නේ. මෙතන ධන අන්න සංයුක්තාවය එකයි. මෙතන ධන සංයුක්තාවය එකයි. මෙතන ඍණ එකක්. මෙන්න සංයුක්තාවය එකයි. මෙතන ඍණ එකක්. සංයුක්තාවය එකයි. මේ ඍණ සංයුක්තාවය එකයි. මේ මෙතන ඍණ දෙක සංයුක්තාවය දෙකයි. මේ පැල්ලහැම ඍණ 3 සංයුක්තාවය 3යි. එහෙනම් අන්න අර ඉහළින් පෙන්වන්නේ සංයුක්තාවය. ඉහළින් පෙන්වන්නේ ධන හෝ ඍණ අගයෙන් පෙන්වන්නේ සංයුක්තාවය. ඒක මතක තියාගන්න. මේ කෑලි වල සංයුක්තාවය ගන්න යන්නේ නැහැ. අයන ඛණ්ඩයේම ගන්න අපි. දැන් උදාහරණ මේ බලන්න. බයිකාබනේට් මේ HCO3- මේ බයිකාබනේට් නේ. අපි ගන්න යන්නේ හයිඩ්‍රජන් වල සංයුක්තාවය, කාබන් වල සංයුක්තාවය, ඔක්සිජන් වල සංයුක්තාවය. එහෙම අරන් මේක වැඩි කොට දාන්න බෑ. දැන් මේ ඉස්සරහට සූත්‍ර හදනකොට වැඩි තේරෙයි. හරි. එහෙනම් දැන් මේ ටික කටපාඩමේ තියෙන්න ඕන. කීයක් තියෙනවද මෙතන 12ක් තියෙනවා මට මතක විදියට 12යි. හරි. මම ගණන් කරන්න යන්නේ නැහැ. හරි 12ක් තියෙනවා. මේ 12ම කටපාඩමේ තියාගන්න ඕන. කටපාඩමේ තියාගන්න ඕන. හරි. සංයුක්තාවය කටපාඩම් කරන්න දෙයක් නැහැ නේ. ඇයි මෙතන ධන ලකුණු තිබ්බොත් සංයුක්තාවය එතනින් දෙනවා නේ. සංයුක්තාවයේ ධන කියන්නේ ධන එකක් තිබ්බොත් එකයි නේ. මෙතන දැන් ඍණ දෙකක් තිබ්බොත් සංයුක්තාවය දෙකයි. ඍණ තුනක් තිබ්බොත් සංයුක්තාවය තුනයි. සංයුක්තාවය දෙනවා. අවුලන්නේ. හරි. එහෙනම් සූත්‍රය මතක තියාගන්න ඕන. ඒක දැන් උදාහරණයක් විදිහට NH4+ කියලා දුන්නොත් ඒ ඇමෝනියම් කියන එක මතක තියෙන්න ඕන. ඇමෝනියම් කියන එක මතක තියෙන්න ඕන. හරි. එහෙනම් දැන් ගානක් හදලා වැඩේට බහිමු. right. එහෙනම් අපි හදමු බලන්න ගානක් කියලා කියන්නේ සූත්‍රයක් හදමු. හරි. සෝඩියම් නයිට්‍රේට්. හරි. ඔන්න දැන් මේක පිළිසු කරලා ගමු. සෝඩියම් නයිට්‍රේට්. හරි. සෝඩියම් නයිට්‍රේට් බලමු. සෝඩියම් නයිට්‍රේට්. හරි. සෝඩියම් නයිට්‍රේට්. දැන් ආයෙත් බලන්න වෙනවා දැන් නේ. අර ඉන්න කට්ටිය අපි හැම වෙලාවෙම බලනෝනේ. ඔන්න බලනවා. සෝඩියම් කියලා මූලද්‍රව්‍යයන්නේ තියෙන්නේ. Na නේට්‍රියම් කියන එකනේ. right. ඒව දන්නවා. right. සෝඩියම් right. සෝඩියම් නයිට්‍රේට්. අන්න අර කැලේ එනවා. අයන ඛණ්ඩයක් නේ. නයිට්‍රේට්. හරි. නයිට්‍රේට්. එහෙනම් මේ ටික පාඩම් කරන්න ඕන. right. දැන්ට බලාගත්තට කමක් නැහැ. ඊළඟ සතිය පාඩම් කරගන්න ඕන. හරිනේ. right. නයිට්‍රේට් කියන්නේ මොකද්ද? NO3-. NO3-. එහෙනම් මම එක පැත්තකින් මෙහෙම කියනවා. right. NO3- කියන්නේ ඍණ. හරි. සෝඩියම් දැන් මේ කෑල්ලෙම සංයුක්තාවය දන්නවනේ කීයද? මේ ඍණ ලකුණක් තියෙන ඉඳ එකයි. මම මේ පහලින් වහම එකක් දාගන්න. පහලින් එකක් දාගන්න. හරි. සෝඩියම් ඉතින් හොයන්න වෙනවනේ. සෝඩියම් right. සෝඩියම් ගෙනම් හොයන්න වෙනවා. right.
සෝඩියම් ආවර්තාවක කීයට දින්නේ 11ට ඉන්නේ 11ට ඉන්නේ ආවර්තාවක 11 වෙනියට තමයි සෝඩියම් හරි හරි එහෙනම් දැන් 11ට ඉන්නේ කීයද එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා මං 2යි 8යි 8යි 2යි 10යි 8යි 2යි 10යි ඉතිරි 1යි right සංයුක්තාවයේ කීයද 7ක් ඇතුළට ගන්න එකද ලේසි එකක් එළියට දාන එකද ලේසි එකක් එළියට දාන එක ලේසි සංයුක්තාවයේ 1යි right එහෙනම් මෙතන 1ක් සංයුක්තාවයේ 1යි හරි එතකොට ඔයාට ඕන නම් මේ එක අපිට ධන විදිහට මෙතනින් දක්වන්න පුළුවන් ඕන ධන එකක් විදිහට ඕන නම් දක්වන්න පුළුවන් ගැටලුවක් නැහැ හරි මෙතන සංයුක්තාවයේ ගත්තා ඒකම මෙතන ධන ලකුණකින් දැක්වුවා මෙතනට දෙක ආවත් මෙතන ධන දෙක දාගත්තා හරි ගැටලුවක් නැහැ හරි එහෙම නැත්නම් 2යි ධන කියලා දාගත්තා ඒක ගැටලුවක් නැහැ හරි දැන් ඉතින් පරණ සුපුරුදු ක්‍රමයටම යනවා right දැන් මෙයාගේ මේකට මේ කැපිලා යනවා ඕනනම් එකයි කමන්නේ නැහැ අපි කියලා දෙන්නකෝ මේකෙන් මේකට මෙයාගේ එක මෙයාට දෙනවා මෙයාගේ එක මෙයාට දෙනවා හරි මෙයාගේ එක කියලා කියන්නේ මේ කෑල්ලෙම සංයුක්තාවේ හරි මේ කෑල්ලෙම සංයුක්තාවේ right එහෙනම් ලියනවා දැන් ඉතින් අවුලක් නැහැ NaNO3 හරි දැන් ආයේ මේ ධන ඍණ ආයන නැහැ හැදුනාට පස්සේ හරි ඒ කියන්නේ මේක උඩ ආයෙ ඍණ ගහන්න මේකේ ධන ගහන්න යන්න එපා අයන එක මේ අයන එකතු වෙලා ධනයි ඍණ අයන දෙකක් මෙතන එකතු වෙන්නේ මේ දෙක එකතු වෙලා සූත්‍ර මේ සංයෝගයේ හැදුවට පස්සේ ආයෙ ඒක ඇස්සේ ධන ඍණ ගහන්න යන්න එපා NaNO3 sodium nitrate හරි එහෙනම් බලන්න අපිට ආපු උත්තරේ හරිද කියලා right NaNO3 මේ NaNO3 right අපි මේක හදාගන්න උතන ඔය විදිහටම ලියලා හදාගන්න ඒතර මේ කැපිටල් සිම්පල් එහෙම හරියට ලියන්න හරි දන්නවනේ ඉතින් මේ සංකේත ලියනකොට නේ සෝඩියම් කියලා ලියනකොට දෙවෙනි අකුර සිම්පල් වෙනවනේ නයිට්‍රේට් වල නයිට්‍රජන් උත් කැපිටල් N අකුරත් කැපිටල් ඔක්සිජන් උත් කැපිටල් හරි ඒවා හරියට තියෙන්න ඕන හරි සිම්පල් එන්න එහෙම ගහන්න එපා ඔකේ ඇස්සේ NaNO3 sodium nitrate NaNO3 හොඳයි තව එකක් හදනවා potassium carbonate හරි potassium carbonate ඔන්න බලනවා දැන් කල්පනා කරනවා potassium carbonate වල පළවෙනියට ඉන්නේ කවුද potassium ඉන්නවනේ potassium කවුද potassium K නේ P ද නෑ P කියන්නේ phosphorus හරි potassium K potassium carbonate අන්න අයන කණ්ඩයක් කාබනේට් එහෙනම් කාබනේට් වල රසායනික සූත්‍රය මොකද්ද CO3 දෙකයි ඍණ මේ තියෙන්නේ මම කියවනේ කටපාඩමේ තියාගන්න ඕන කියලා CO3 දෙකයි ඍණ හරි එතන එහෙනම් සංයුක්තාවයත් මේ උඩින් දාලා තියෙන සංයුක්තාවයන මම මෙහෙම පහලින් ලියන්නම් සංයුක්තාවය මේ 32 අස්සේ එහෙම ලියන්න යන්න එපා. ඒ කියන්නේ එතකොට මෙතන දෙක දාන්න යන්න එපා. එතකොට 32 වගේ වෙනවනේ. චුට්ටක් පාලින් ලියන්න දෙකයි කියලා දාගන්න. හරි මේක අපි සූත්‍රය හදාගන්න අපිට උදව්වක් නෙමෙයි කරගන්නේ. හරි දෙකයි. ඊට පස්සේ පොටෑසියම් ඉන්නේ පළවෙනි කාණ්ඩයේ ආවර්තතාවක විනේ. මම දැන් වෙන විදිහකට ඔයාට සංයුක්තාවය කියලා දෙන්න යන්නේ. පුතේ මේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන තමයි කාණ්ඩාංකය වෙන්නේ. අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන තමයි කාණ්ඩාංකය වෙන්නේ. එතකොට මේ පොටෑසියම් වල පොටෑසියම් ඉන්නේ පළවෙනි කාණ්ඩේ. එහෙනම් එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකක් තියෙනවා. එහෙනම් එයාගේ සංයුක්තාවය කීයද? එයාට 7ක් ගන්න එකද ලේසි? එකක් එළියට දාන එකද ලේසි? එකක් එළියට දාන එක ලේසි. එහෙනම් එයාගේ සංයුක්තාවය 1යි. එකයි. හරි සෝඩියම් වගේම තමයි. සෝඩියම් උත් ඉන්නේ පළවෙනි කාණ්ඩේනේ. හරි එකයි සංයුක්තාවය 1යි. දැන් මම කියන්නේ මෙතන 1යි කියලා ලියුවාම උඩින් දාගන්න ධන ලකුණක් කියලා. ඒ කියන්නේ එයාගේ සංයුක්තාවය උඩින් දාමු. අයන දෙකක් ධනයි ඍණයි අයන මේකෙදී එකතු වෙන්නේ. හරි මෙතන ධන මෙතන 2යි ඍණ. හරි. එහෙනම් දැන් හරියා මෙයාගේ එක මෙයාට දෙමු. මෙයාගේ දෙක මෙයාට දෙමු. හරි. එහෙනම් කොහොමද ලියන්නේ? K2CO3 potassium carbonate K2CO3 potassium carbonate right හරි මෙන්න තියෙනවා K2CO3 right අපි මේකත් හදාගමු right දැන් නම් මේ potassium carbonate කියලා ලියන්න ලියලා ඉවරලා සංයුක්තාවයේ රසායනික සූත්‍රය ඒ දෙක ලියන්න ඕනේ නැහැ මේ ටික මේ පැත්තේ ටික ලියාගෙන යන්න right හරි potassium carbonate කියලා ලියන්න
මැග්නීසියම් නයිට්‍රේට් හදමු. මැග්නීසියම් නයිට්‍රේට්. මැග්නීසියම් නයිට්‍රේට්. හරි. දැන් මොකවද ඉන්නේ? මැග්නීසියම් ඉන්නවා. අවුලක් නැහැ. Mg කියලා දන්නවා. මැග්නීසියම් අපි දන්නවා. මැග්නීසියම් නයිට්‍රේට්. ඉතලා කිව්වා නයිට්‍රේට් නේ. NO3. NO3 ඍණ. මෙයාගේ සංයුක්තාවය කීයද? 1යිනේ. 1යිනේ. ඇයි ඍණ කියලා තියෙන්නේ 1යි. සංයුක්තාවය 1යි. මැග්නීසියම් වල ඉස්සෙල්ලා හෙව්වන්නේ නේද පුතේ? 12යි පරමාණු ක්‍රමාංකය. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද ලියන්නේ? 2යි 8යි 2යි. නේ? එහෙනම් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? 2යි. 2යි. එහෙනම් එයා 6ක් ගන්නවට වැඩිය 2ක් එළියට දාන එක ලේසි. ඒ කියන්නේ සංයුක්තාවය 2යි. එහෙනම් හරි. එහෙනම් යම් ඊළඟට මාරු කරනවා. මෙයාගේ 2 මෙයාට දෙනවා. මෙයාගේ 1 මෙයාට දෙනවා. right. එතකොට මෙන්න පොඩි කේස් එකක් එනවා නේද? මෙන්න බලන්න Mg එක අවුලන්නේ එයාගේ 1යිනේ. NO3 දැන් මේ කැලලට මේකට දැන් දෙකක් දාන්න බෑ. දැන් මේ දරුවෙක් දානවා මෙන්න මෙහෙම දෙකක්. ඕනම දෙකක් දාගෙන ඉන්නවා. එතකොට මේ මොන පිස්සුවක්ද? NO3 මොකක්ද මේ යට දෙක? ඒ කියන්නේ මේ දෙක කාටද අයිති? නේ? ඔන්න දැන් මේ වගේ වෙලාවක දැන් මං කියවනේ මේ අයන ඛණ්ඩයේම සංයුක්තාවය තමයි හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ කියලා. එයාට සංයුක්තාවයක් බාර දෙනවා නම් ඒ අයන ඛණ්ඩයටම සංයුක්තාවය බාර දෙන්න ඕන. හරි. එහෙනම් දැන් මේ ඔක්සිජන්ට තනියෙන් දීලා හරියන්නේ නැහැ. එයා පඬිතයා වගේ එක බාර ගන්න ගනි. ඒ වුණාට උත්තරේ වැරදි. එහෙනම් මෙන්න මෙහෙම කමා එකක් වරහණක් දාලා right දාන්න වරහණක් ඔය වගේ. හරි. වරහණක් දාලා NO3 right දැන් ඔන්න එළියෙන් දාන්න දෙක. දැන් ලස්සන එන වැඩි මේ බලන්නකො මේ දෙක කියන එක කාටද අයිති? ඔක්සිජන්ටද නයිට්‍රජන්ටද? නෑ. මෙන්න මේ දෙන්නටම NO3 කියන දෙන්නටම අයිති මේ සංයුක්තාවය. ඒක මාරු. right දැන් මැග්නීසියම්ට එහෙම එකක් දාන්න අවශ්‍ය වෙන්නේ නෑ. යාගේ එකයින සංයුක්තාවය ඒක එහෙමම තියෙනවා. එහෙනම් Mg NO3 twice අපි මේ කියවන්නේ එහෙමයි පුතේ. twice නේ 2 කියන එක තමයි අපි twice කියලා කියන්නේ. හරි. අපි කියවන්නේ කොහොමද? magnesium Mg NO3 twice. magnesium නෙමෙයි. හරි. Mg NO3 twice. ඕනනම් එහෙම අපිට කියවන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා magnesium nitrate තමයි මේ තියෙන්නේ. magnesium nitrate. හරි. ඒක හරියට ඉගෙන ගන්න. මේ දෙක කියන එක මේ nitrate කියන කාණ්ඩයටම දෙන්න. එහෙම දෙන්න නම් මේ විදිහට වරහණක් දාගන්න ඕනේ. එහෙම දෙන්න නම් මේ විදිහට වරහණක් දාගත යුතු වෙනවා. right අපි එන එකක් හදන්න. magnesium nitrate MgNO3 twice. ammonium chloride. ammonium අන්න අයන ඛණ්ඩයක්. right ammonium මේ තියෙන ලස්සනට NH4 plus කියන්නේ ධන. right ධන. හරි. සංයුක්තාවය කීයද? 1යිනේ. මම මෙහෙම පාලින් ලස්සනට එක දාගන්නවා. ammonium chloride. chloride කියලා මම කියවනේ මූලද්‍රව්‍යයක් නෑනේ. හැබැයි chlorine කියලා මූලද්‍රව්‍යයක් ඉන්නවා. right. එහෙනම් මෙන්න chlorine. හරි. chlorine වල ඉස්සෙල්ලත් හෙව්වා නේද? ආයෙත් අපි ටක් ගාලා හොයමු ඕනනම්. chlorine ආවර්තිතාව වගේ ඉන්නේ 17ට. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා 2යි 8යි 8යි 2යි 10යි 7යි. ඒ කියන්නේ කීය සංයුක්තාවය 1යි. සංයුක්තාවය 1යි. අය එකක් ගන්න එක තමයි ලේසි. එහෙනම් මෙයාගෙත් 1යි. හොඳයි. එහෙනම් දැන් මුදු මාරු කරනවා. ඔයාට මේ මුද්ද දෙනවා. ඔයාට මේ මුද්ද දෙනවා. 1යි 1යි. ගහලා බැන්දත් 1යි, බැඳලා ගැහුවත් 1යි. කොහොමත් ගුටි කනවා වගේ මාරු කරත් එකමම තමයි. හරි. එහෙනම් මොකද්ද? NH4 ආය ධන ඍණ එහෙම දාන්නේ Cl right. එහෙනම් දරුවා හරි. හරි. ඔයා කියපු එක හරි. NH4Cl නේ ammonium chloride. හරි. හදාගන්න පුතේ. මේක හදාගන්න ගමන් මම ඊළඟ එක ඔයාලට බාර කරනවා. calcium hydroxide. right. ඔන්න calcium hydroxide. ඉතින් කවුද ඉන්නේ? calcium ඉන්නවා. අනම්මනක් නැහැ. කෙලිම ඔන්න calcium ලියාගත්තා. calcium අන්නේ hydroxide. hydroxide. බලනවා මේකෙන් hydroxide කොහෙද ඉන්නේ? මෙන්න ඉන්න OH ඍණ. OH ඍණ.
එයාගේ සංයුක්තාවය මම පාලින් දාගන්න එක කියලා ලේසිනේ. ඇයි උඩ තියෙන ඍණ ගාන තමයි සංයුක්තාවය වෙන්නේ. කැල්සියම් වල ඉස්සර සංයුක්තාවය හෙව්වා අපි. මතකයිනේ. ආවර්තාවගේ අන්තිමට ඉන්නේ කියන්නේ 20 පරමාණු ක්‍රමාංකය ඉන්නේ දෙවෙනි කාණ්ඩයේ. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගන්න තමයි කාණ්ඩ අංකය වෙන්නේ. ඒ කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. එයාගේ අදහස දෙකක් තියෙනවනේ කියන්නේ. එහෙනම් පුතේ සංයුක්තාවය කීයද? දෙකක් එළියට දාන එක ලේසි. සංයුක්තාවය 2යි. හරි. එහෙනම් දැන් මෙතන 2යි ධන කියලා දැම්ම නම් ඒක හොඳයි ඉතින්. හරි. මොකද මේ ධනයි ඍණයි යන්නේ තමයි මේකෙදී එකතු වෙන්නේ. මෙයාගේ දෙක මෙයාට දෙන්න. මෙයාගේ එක මෙයාට දෙන්න. එහෙනම් CA එකක් හම්බුන නිසා ඒක ලියන්නේ OH right මෙන්න මෙහෙම දාලා තිබ්බොත් වැරදි. මෙහෙම දාලා තිබ්බොත් වැරදි. මේ කියනකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් CaOH2 කියලා කියන්න පුළුවන්. 2 කියලාත් නෙවෙයි පුතේ අපි හරියටම කියන්නේ CaOH twice කියලා. twice දෙගුණයක් කියන එක අදහස ඒක. twice. හරි? twice කියලා කියන්නේ තුන් ගුණයක්. හරි? twice වලින් අපිට twice වලට වැඩිය එන්නේ නැහැ සංයුක්තාවේ 3යිනේ තියෙන්නේ උඩරිම ෆොස්ෆේට් වලනේ. හරි? right. එහෙනම් මෙතන twice. එහෙනම් දැන් මේක මම අර ඉස්සෙල් කියපු නීතියට යන්න වෙනවා. අයන ඛණ්ඩයකට සංයුක්තාවයක් බාර දෙනවා නම් ඛණ්ඩයටම බාර දෙන්න. ඒකේ අස්සින් එකට බාර දෙන්න එපා. දැන් මෙතන නම් මේකේ හැටියට නම් හයිඩ්‍රජන්ටනේ බාර දීලා තියෙන්නේ. හයිඩ්‍රජන්ට බාර දෙන්න එපා ඒක. මෙන්න මෙහෙම වරහණක් දාන්න. ඒක වැඩි. අන්න වැඩි. ඔන්නම වරහණක් දාන්න. CaOH twice. අන්න හරි. දැන් ලස්සනයි. අන්න හරි. 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 එහෙනම් මෙන්න මේ විදිහට තමයි එන්න ඕන. හදාගන්න. මේ විදිහට තමයි එන්න ඕන. තව එකක් හදනවා. ඒක තමයි මොකක්ද ඊළඟ එකම හදමුනේ. කැල්සියම් ෆොස්ෆේට්. හදන්න. කැල්සියම් ෆොස්ෆේට් ඊළඟ එක. මේක හදාගන්න. කැල්සියම් ෆොස්ෆේට් ඊළඟ එක. කැල්සියම් ෆොස්ෆේට්. හරි. ඔන්න කැල්සියම් ෆොස්ෆේට්. කැල්සියම් ඉතින් කොහොමද ඉන්නවන්නේ? ඔන්න ලියාගත්ත කැල්සියම් ඉතින් ඉන්නවා. right. දෙකයි ධනනේ. එකත් ඔන්න ඩීල් දාන්නම් කොනේ. දෙකයි ධන. කැල්සියම් ෆොස්ෆේට්. දෙකයි ධන. දෙකයි ධන. ෆොස්ෆේට්. මෙන්න ඉන්න ෆොස්ෆේට් අන්තිමට අපේ ආයන කණ්ඩවල PO4 තුනයි ඍණ සංයුක්තාවය කීයද? 3යි. මම මේ පැල්ලහන් ලියනවා පැහැදිලිවම. මෙයාගේ සංයුක්තාවය 2යි. දැන් මුදු මාරු කරනවා. මෙයාට මේක දෙනවා. මේ සංයුක්තාවය මෙයාට දෙනවා. හරි ලස්සනට ලියනවා එහෙනම් පැල්ලහන් CA PO4 ලං කරලා ලියමු. PO4 දැන් PO4ට හම්බුන සංයුක්තාවය කීයද? CA මෙතන මෙයාට හම්බුණා 3ක් නේ. එහෙනම් මෙතනට 3 දාගන්න. හරි. ඊට පස්සේ PO4ට හම්බුණා සංයුක්තාවය 2ක්. එහෙනම් ඕනම 2 දාගන්නවා. ඉතින් වැරදුනාවක්ද? නෑ වැරදුන්නේ නෑ. මෙහෙම වරහණක් දාන්න ඕන. හරි. CA3PO4 twice කියනකොට එහෙමයි. ලියනකොට මෙහෙමයි. ලියනකොට කොහොමද ලියන්නේ? CA3යි වරහන් ඇතුලේ PO4 කෑල්ලයි වරහනෙන් එළියේ PO4 කෑලි දෙකක් තියෙනවා. PO4 කෑලි දෙකක් තියෙනවා. right පුතේ? හරි. මේක අල්ලගන්න. මේක අමාරු නෑ. right? හරි. එහෙනම් ඒක හදාගන්න. CA3PO4 twice. PO4 twice. හරි. එහෙනම් ඔන්න දැන් සූත්‍ර ලියන එක ඉවරයි. හරි. මං හිතනවා ඔයාට සූත්‍ර ලියන එක දැන් අමාරුවක් වෙන්නේ නැතුව ඇති කියලා. හොඳයි. ආවර්තිතාවක් වූයේ දැකිය හැකි රටා කියන කොටසට මේක අපේ පාඩමේ අන්තිම මාතෘකාව. එතකොට දැන් මේ ආවර්තිතා වගුව කියලා කියන්නේ පීරියෝඩික් ටේබල් එක. ඉංග්‍රීසියෙන් කියන්නේ පීරියෝඩික් ටේබල් කියලානේ. ඒතර මේ ආවර්තිතා වගුවේ ලස්සන රටා තියෙනවා. රටා ගොඩාක් තියෙනවා. දැන් මේ දිමිත්‍රි මෙන්ඩලියේෆ් නේ මේ ආවර්තිතාවක ගොඩනගන්නේ පුතේ. දිමිත්‍රි මෙන්ඩලියේෆ් කියන විද්‍යාඥයා. එතකොට මෙයා මේ ආවර්තිතාවක ගොඩනගන්නේ කොහොමද මතක් කරන්න ඔයාට? කොහොමද මෙයා ගොඩනගන්නේ? අර පරමාණු ක්‍රමාංකයේ පිළිවෙලට. ඒ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව අනුව තමයි මෙයා මේ ආවර්තිතාවක පෙළගස්වන්නේ. ප්‍රෝටෝන සංඛ්‍යාව අනුව ආවර්තිතාවක පෙළගස්වන්නේ. එතකොට දැන් එහෙම ප්‍රෝටෝන සංඛ්‍යාව අනුව ආවර්තිතාවක පෙළ ගැස්සුවාම එහෙම නැත්නම් පරමාණු ක්‍රමාංකය අනුව ආවර්තිතාවක පෙළ ගැස්සුවාම ඔන්න ඕකේ ලස්සන රටා ගොඩක් එනවා. ඒ කියන්නේ නිශ්චිත ප්‍රාන්තරවලදී එක වගේ සෙට් කට්ටිය හම්බ වෙනවා.
දැන් උදාහරණයක් ආවර්තිතාවකේ වම් පැත්තට සෙට් වෙලා ඉන්නවා පුතේ ලෝහ සෙට් එක. ආවර්තිතාවකේ දකුණු පැත්තට සෙට් වෙලා ඉන්නවා අලෝහ සෙට් එක. ඔන්න 8 වෙනි කාණ්ඩයේ සෙට් වෙලා ඉන්නවා අර උච්ච වායු. එහෙම නැත්නම් නිෂ්ක්‍රීය වායු. ඉන්නවා 8 වෙනි කාණ්ඩය. 8 වෙනි කාණ්ඩය. ඒගොල්ලන් එහෙම සෙට් වෙලා ඉන්නවා. ඉතින් තව රටා ගොඩාක් තියෙනවා. තව රටා ගොඩාක් තියෙනවා. දැන් මේ අලුත් සිලබස් එකේ, ඒ කියන්නේ ඔය 2015 පස්සේනේ ඔයගොල්ලන්ගේ සිලබස් එක අලුත් උනේ. ඊට ඉස්සෙල්ලා තිබ්බ සිලබස් වල පුතේ තිබ්බ මේ රටා තව රටා තිබ්බ ගොඩාක් ඉගෙන ගන්න. හැබැයි ඕගොල්ලන් වාසනාවන්තයි. ඕගොල්ලන්ට තියෙන රටා දෙකයි. ඉස්සර තිබ්බ රටා 4ක් 5ක් ඉගෙන ගන්න තිබ්බා. දැන් තියෙන්නේ දෙකයි. රටා දෙකයි තියෙන්නේ. හරි. මෙන්න මේ ආවර්තිතාවකයේ දැන් මම ඉස්සරහට උගන්වන රටා දෙකෙන් එකක් ඔයාගේ සාමාන්‍ය පෙළ පේපර් එකේ අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. මේ රටා දෙකෙන් එකක් අනිවාර්යෙන් තියෙනවා. එහෙම නැත්නම් මේ පේපර් එක වැඩක් නැහැ. හරි. එහෙම නැත්නම් මේ පේපර් එක වැඩක් නැහැ. අනිවාර්යයි. හරි. ඒ කියන්නේ අනිවාර්යය තමයි. එහෙනම් හොඳට ඉගෙන ගමු අපි මේ රටා දෙක. මොකක්ද රටා දෙක? මෙන්න රටා දෙක ඔයාට ඉගෙන ගන්න තියෙනවා. පළවෙනි ආයනීකරණ ශක්තිය. පළවෙනි ආයනීකරණ ශක්තිය ගැන ඔයා ඉගෙන ගන්න ඕන. විද්‍යුත් ඍණතාව. ඔයා ඉගෙන ගන්න ඕන. විද්‍යුත් ඍණතාවය ගැන ඔයා ඉගෙන ගන්න ඕන. පළවෙනි ආයනීකරණ ශක්තිය ගැන ඔයා ඉගෙන ගන්න ඕන. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද අපිට ඉගෙන ගන්න තියෙන්නේ. පළවෙනි ආයනීකරණ ශක්තිය ගැන ඉගෙන ගන්න තියෙන්නේ. පළවෙනි ආයනීකරණ ශක්තිය ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. රයිට් මම ඔයාට ඒක මෙහෙම කියලා දෙන්න. පුතේ අපි දන්නවා මේ මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටිය වටේට ඉන්නවා කවුද? ඉලෙක්ට්‍රෝන. න්‍යෂ්ටිය වටේට ඔහොම කැරක් ඉන්නවා කවුද? ඉලෙක්ට්‍රෝන ඉන්නේ. රයිට්. එතකොට මේ න්‍යෂ්ටිය විසින් අර වටේට කැරකෙන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගෙන ඉන්නේ. හරියට නිකන් පවුලක ඉන්නවා දරුවෝ 3 දෙනෙක්. ඒතර අම්මයි තාත්තයි නම් න්‍යෂ්ටිය මේ වටේට ඉන්න දරුවෝ මේ අම්මයි තාත්තගෙන් ගැලවිලා යන්නේ නැති විදිහට ඒ සම්බන්ධතාවය ගොඩනගාගෙන ඉන්නවා. ඒ කියන්නේ පවුලක් කියලා කියන්නේ. ඒක තව උදාහරණයකට ගියොත් එහෙම දැන් අපේ හොඳම උදාහරණය ඒක. මොකද අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා අපේ ග්‍රහලෝකයේ ඇතුළු අනෙකුත් ග්‍රහලෝක සෙට් එක ගුරුත්වාකර්ෂණයෙන් ඇද බැඳ තබාගෙන ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ තමයි පරමාණුක න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය වටේට ඉන්න ඉලෙක්ට්‍රෝන තමාගේ ඉලෙක්ට්‍රෝන ටික රඳවාගෙන ඉන්නවා. න්‍යෂ්ටියේ තියෙන ආකර්ෂණ බලය රඳවාගෙන ඉන්නවා. හරි. එතකොට කාට හරි ඉලෙක්ට්‍රෝනයකට විශේෂයෙන් අවසාන කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝනයකට පැනලා යන්න හිතුනොත් එහෙම නැත්නම් අයින් වෙන්න හිතුනොත් හරි එහෙම නැත්නම් කවුරු හරි මේ මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න සූදානම් වුණොත් ඒකට විශාල ශක්තියක් සපයන්න ශක්තිය සපයලා අර අවසාන කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන ඉවත් කරගන්න පුළුවන්. එහෙම අවසාන කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරගන්න දෙන්න ඕන අවම ශක්තිය අපි හඳුන්වනවා පුතේ පළවෙනි ආයනීකරණ ශක්තිය කියලා. එහෙනම් මේ බලන්න x කියලා මූලද්‍රව්‍යයක් ඉන්නවා කියලා හිතන්න. x කියලා මූලද්‍රව්‍යයක් ඉන්නවා. අන්න එයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනවා. ඔයා දැනගන්න ඉලෙක්ට්‍රෝන ඉවත් කරවුවොත් හදන්නේ ධන ආයන. යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරා කියන්නේ එයා හදන්නේ ධන ආයනයක්. හදනවා. එහෙනම් අන්න ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා. ඉවත් කරපු ගමන් මොකක්ද හදන්නේ? x ධන හදනවා. හරි. එහෙනම් මෙන්න මේ x ධන කියන අයනය හදන්න ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා දෙන්න ඕන අවම ශක්තිය තමයි අපි කියන්නේ පළවෙනි ආයනීකරණ ශක්තිය කියලා. පැහැදිලිද ඔයාලට? රයිට්. හරි. බඩ කියලා දෙන්න මම. මේ බලන්න. අපි ඔබ තේරුම් ගමුකෝ. ඔන්න ඉන්නවා හිතලා හිතන්න මේ තියෙන න්‍යෂ්ටිය. හරි. න්‍යෂ්ටිය කියලා හිතන්න. නෑ න්‍යෂ්ටිය අපි වෙන පාටක් ගන්න. මෙන්න ඉන්නවා න්‍යෂ්ටිය. ඔන්න ඉන්නවා ඉලෙක්ට්‍රෝන. හරිද? කවච තියෙනවා. මෙන්න පළවෙනි කවචය, මෙන්න දෙවෙනි කවචය. මම කවච තුනක් තියෙන එකක් අඳිනවා. තුන්වෙනි කවචය. හරි. මෙන්න ඒක ඉලෙක්ට්‍රෝන ඉන්නවා 1යි 2යි 3යි 4ක් ඉන්නවා කියන්නේ 4ක්. හරි. එතකොට දැන් මේ ඉලෙක්ට්‍රෝන මේ කවචවල ඉන්න ඉලෙක්ට්‍රෝන ඇදබැඳ තබාගෙන එහෙම නැත්නම් මේ න්‍යෂ්ටියට ආකර්ෂණය කරගනිමින් තමයි ඉන්නේ.
අපිට ඕන නම් මෙන්න මේ සලකුණු ලබන ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න. අපි හිතමු මෙන්න මෙයාව අයින් කරන්න අපිට ඕන කියලා. මෙන්න මෙයාව අපිට අයින් කරන්න ඕන. මෙයාව අයින් කරන්න නම් දෙන්න ඕන අවම ශක්තිය. මෙයාව අයින් කරන්න මේ කවචයෙන් මෙයාව එළියට ගන්න දෙන්න ඕන අවම ශක්තිය තමයි පළවෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. දැන් මෙයා අයින් වෙනකොට ඉවත් වෙනවා කියලා කියන්නේ හදන්නේ ධන අයනය. ඉලෙක්ට්‍රෝනයක් එළියට දාලානේ ධන අයනය හදන්නේ. ඉලෙක්ට්‍රෝනයක් එළියට දාලා මෙයා ධන අයනයක් හදනවා. ආන්නේ වැඩේ කරගන්න දෙන්න ඕන අවම ශක්තිය තමයි දරුවෝ අපි කියන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා. ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා අපි කියන්නේ. හොඳයි. හරි. එහෙනම් අපි ලියමුද? ලියන්නේ නම් මේක අර්ථ දක්වන්නේ මෙහෙමයි. එහා කොටුවේ එහා පිටුවට යන්න දෙවෙනි පිටුව කියලා තියෙන්නේ. එහා පැත්තේ එන්නේ පිටුවට යන්න. ඒ පිටුවේ ලොකු කොටුවක් තියෙනවා. ඒකේ තමයි අපි මේ ලියන්න සූදානම් වෙන්නේ. දැන් අහන් ඉන්න පොඩ්ඩක්. මේක අර්ථ දක්වන්නේ හරි අපූර්වට පුතේ. කොහොමද දැනග අපි අර්ථ දක්වන්නේ? අපි කියනවා මෙහෙම හරි. වායුමය අවස්ථාවේ පවතින වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් වායුමය අවස්ථාවේ ඉන්න මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කොට ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා වායුමය අවස්ථාවේ ඉන්න ඒක ධන අයනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තිය අපි හඳුන්වනවා ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා. මම කියපු එක තේරුණාද දන්නේ නැහැ. වායුමය අවස්ථාවේ ඉන්න මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා වායුමය අවස්ථාවේ ඉන්න ඒක ධන අයනයක් සෑදීමට සැපිය යුතු ශක්තිය තමයි අපි කියන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා. මම තව උදාහරණයක් ඔයාලට කියලා දෙන්නම්කෝ මෙහෙම මේ. අපි සෝඩියම් ගමු. සෝඩියම් ගමු. ඔන්න සෝඩියම් ඉන්නවා. හරි සෝඩියම්. එයාගේ භෞතික අවස්ථාව මම දක්වන්න ඕන. කොහොමද? වරහණක් එහෙම දාලා G අකුරක් දක්වනවා. G අකුරක් දක්වනවා. right. ඔන්න වායුමය අවස්ථාවේ ඉන්න සෝඩියම් මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා. ඕන්න ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා. ඊට පස්සේ වායුමය අවස්ථාවේ ඉන්න සෝඩියම් ධන අයනයක් නේ. වායුමය අවස්ථාවේ ඉන්න සෝඩියම් ධන අයනයක් හදන්න ඕන. කොහොමද අපි ඒක දක්වන්නේ? සෝඩියම් ධන යා වායුමය අවස්ථාවේ ඉන්න කියලා ඕන. අපිට ඕන එකක් ඔය විදිහට ලියා ගැනීමේ හැකියාව තියෙනවා. හරි? විශේෂයෙන් මතක තියාගන්න මේක ලියන්න විභාගෙට දෙයි දුන්නොත් මෙතන වායුමය අවස්ථාවේ කියලා පෙන්වන්න මේ පැත්තෙත් වායුමය අවස්ථාවේ කියලා පෙන්වන්න ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න ධන ආයනය පෙන්වන්න. ධන ආයනය පෙන්වන්න. හරි? හරි. එහෙනම් මේක හරි හරි. අපි යනවා ඉදිරියට එනවා. right. මෙන්න තියෙනවා අපේ ආවර්තාවකයේ මූලද්‍රව්‍ය 20 ප්‍රථම ආයනීකරණ ශක්තියට අදාළ අගයන්. සර් මේ ටික අපි කටපාඩම් කරගන්න ඕන. ඒ කියන්නේ හයිඩ්‍රජන්ගේ 1310යි බෙරිලියම්ගේ 897යි එහෙම පාඩම් කරන්න ඕනේ නැහැ නේ. එහෙම පාඩම් කරන්න පුළුවන් අපිට. හරි. හරි. එහෙම පාඩම් කරන්නේ නැහැ. මෙන්න මෙච්චරයි මතක තියාගන්න ඕනේ. දැන් මම ඔයාගේ මේකේ පොඩි රටාවක් පෙන්නන්නම්. දැන් මේ රටාවනේ තියෙන්නේ මේකේ. රටාවක් ඔයාට පෙන්නන්නම්. මෙන්න රටාව. ප්‍රථම ආයනීකරණ ශක්තිය. දැන් ඔයා බලන්න ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට ආවර්ත මතකනේ මේ අතර තියෙන්නේ මේ පළවෙනි ආවර්තය මෙන්න දෙවෙනි ආවර්තය මෙන්න තුන්වෙනි ආවර්තය මෙන්න හතරවෙනි ආවර්තය. අපිට ආවර්ත 4 ඉගෙන ගන්න තියෙනවා. හරි? ඔයා බලන්න මම දෙවෙනි ආවර්තයට යන්නම් ටිකක් දිග ආවර්තයක් නිසා. බලන්න දෙවෙනි ආවර්තයේ වමේ සිට දකුණට යනවා. ඒ කියන්නේ ලිතියම්ගෙන් පටන්ගෙන මම නියෝන් දක්වා යනවා. මේ බලන්න ලිතියම්ගේ ප්‍රථම ආයනීකරණ ශක්තිය 519යි. ඊළඟ බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලුවරින් නියෝන්. බලන්න බෙරිලියම් පෙන්නුවට 897යි 799යි 1085යි 1406යි 1314යි 1682යි 2080යි 2080යි. හරි. දැන් දල වශයෙන් හරි. පොඩි අවුලක් තියෙනවා මේ මෙතන බලන්න නයිට්‍රජන්ගේ 1406ක් වෙනකොට ඔක්සිජන්ගේ 1314ක් වෙලා තියෙනවා. හරි. ඒ හැර සමස්තයක් ලෙස ගත් විට දෙවෙනි ආවර්තයේ ඒ කියන්නේ ආවර්තයක් දිගේ වමේ ඉඳන් දකුණට යනකොට මොකද්ද මේ වෙන්නේ? මේ ප්‍රථම ආයනීකරණ ශක්තිය එන්න වැඩි වෙනවා. මේ 519 897 799 යොම ඇවිල්ලා 2080යි. 2080යි නියෝන් කියනවා 2080ක් වෙනවා නියෝන්ගේ. හරිනේ? හරි. එතකොට දැන් මෙන්න මේ පදේ මතක තියාගන්න ඕනේ. මොකද්ද? ප්‍රථම ආයනීකරණ ශක්තිය
ආවර්තයක් දිගේ වමේ සිට දකුණට ගමන් කිරීමේදී මොනවද වෙන්නේ? වැඩි වෙනවා. ඒක ඔළුවේ තියෙන වැඩි වෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවා. දැන් උදාහරණයක් බලන්නකො මේ 8 වෙනි කාණ්ඩයේ සෙට් එක. කවුද? හීලියම්ලා, නියෝන්ලා, ආගන්ලා නේ ආයම් බාණික වැඩිනේ. ඉන්නට වැඩිනේ. ඉන්න ගණන්. හරි ඒගොල්ලන්ගේ තමයි වැඩිම. හරිනේ පුතේ. ඒගොල්ලන්ගේ කවච සම්පූර්ණයි. 8 වෙනි කාණ්ඩේ කවච සම්පූර්ණයි. කවච සම්පූර්ණ වෙලා ඉද්දී ආය මේ ඒකෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවන එක ලේසි නෑ. ලේසි. හරි. එන්න ශක්තියක් දෙන්න ඕන ඒක. එන්න ශක්තියක් දෙන්න ඕන. කවච සම්පූර්ණ වෙලා තියෙද්දී ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරනවා නම්. හරිනේ. හරි. ඒකත් ඔය ගමන් මතක තියාගන්න. හොඳයි. ඊළඟට මම ඔයාව තව වැඩකට එක් කරන් යනවා. කාණ්ඩයක් දිගේ උඩින් ඉඳලා පහළට එක් කරන් යන්නම්කෝ මං. කාණ්ඩ කියන්නේ මේ සිරස් ඒවා නෙමෙයි. මේ තියෙන්නේ. මෙන්න පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ, ඔහොම 8 වෙනි කාණ්ඩේ එනකන් තියෙනවනේ. පළවෙනි කාණ්ඩේ බලමුකෝ. බලන්න හයිඩ්‍රජන් වල 1310යි, ලිතියම් 519යි, 495යි, 418යි. දැන් මොකද වෙලා තියෙන්නේ? කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට, කාණ්ඩයක් දිගේ උඩින් ඉඳලා පහළට යනකොට ප්‍රථමයනීකරණ ශක්තිය අඩු වෙලා. ප්‍රථමයනීකරණ ශක්තිය අඩු වෙනවා. විභාගයට අහනවා ඇයි එහෙම කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට ප්‍රථමයනීකරණ ශක්තිය අඩු වෙන්නේ කියලා. දෙන්න තියෙන උත්තරේ මෙච්චරයි. දැන් කවච ගාන වැඩි වෙනවනේ පහළට යනවා කියලා කියන්නේ. නේ? දැන් කවච ගාන එන්න වැඩි වෙනවා. නේ? කවච ගාන වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදියට ගන්නකො කැල්සියම්. කැල්සියම් ගමුකෝ. ඔන්න දැන් කැල්සියම්ගේ අපි ගමු කවුද ලිතියම්ගේ ගමු. ලිතියම්ගේ කවච කීයද? ලිතියම්ගේ කවච දෙකයි. ලිතියම් මෙන්න ඉන්නවා ලිතියම්. හරි. ඔන්න ලිතියම් පළවෙනි කවචය මෙන්න දෙවෙනි කවචය. මේක හරියට තේරුම් ගන්න. හරි. ලිතියම් පළවෙනි කවචය කීයද ඉලෙක්ට්‍රෝන? පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. ඊළඟ කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් මෙන්න තියෙනවා. ඔන්න ලිතියම්ගේ වැඩි. හරි. හරි. ඔන්න ලිතියම්. මං අදින්නම්කෝ කවුද? සෝඩියම් අදින්නම්. එයාට පහලින් ඉන්නේ සෝඩියම් අදින්න. රයිට්. නැත්නම් ලොකු එකක් අදින්න. රයිට්. සෝඩියම්. රයිට්. මෙන්න සෝඩියම්. හරි. සෝඩියම් පළවෙනි කවචය 2යි, ඊළඟ කවචයේ 8යි, ඊළඟ කවචයේ 1යි. එහෙම නෙමෙයි. හරි. 11යි නේ. රයිට්. පළවෙනි කවචයේ 2. ඔන්න ඒ දෙක යන්නේ. ඉලෙක්ට්‍රෝන මම මේ කතර වලින් අදින්නේ. ඊළඟ කවචයේ 8යි. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි. right අන්තිම කවචයේ එකක් තියෙනවා. අන්තිම කවචයේ එකක් තියෙනවා. හරිනේ කතන්දරේ. හරි. එතකොට ඔයාලට පේනවද දැන් ලිතියම්ගේ කවච දෙකයි තියෙන්නේ. සෝඩියම්ගේ කවච තුනක් තියෙනවා. හරි. සෝඩියම් කවච තුනක් තියෙනවා. ප්‍රථම අයනීකරණ ශක්තිය ගත්තොත් ලිතියම්ගේ 519යි. සෝඩියම්ගේ 495යි. 495. මෙයා 519ක් වෙනකොට මෙයා 495ක් වෙනවා. 495. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කාණ්ඩයක් දිගේ උඩින් ඉඳලා පහළට යනකොට ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු වෙලා තියෙනවා. දැන් මුන්දෙනගේ වෙනස එන්නේ කොහොමද? කවච ගාන වැඩි වෙලා සෝඩියම්ගේ. ඒ කියන්නේ ආවර්තාවගේ පහළට යනකොට කාණ්ඩයක් දිගේ එන්න කවච ගාන වැඩි වෙනවා. කවච ගාන වැඩි වෙනකොට පුතේ අර න්‍යෂ්ටියට තියෙන ආකර්ෂණය අඩු වෙනවා. න්‍යෂ්ටියට තියෙන ආකර්ෂණය අඩු වෙනවා. එතකොට අර අන්තිම කවචයේ ඉන්න එකේ ගලව ගන්න ලේසි. වැඩි ශක්තියක් දෙන්න ඕනේ නැහැ. වැඩි ශක්තියක් දෙන්න ඕනේ. ගෙදරක ළමයි ඉන්නේ එක්කෙනයි. හිතන්නේ. right? කොහොමද මේ ළමයාට තියෙන ගාඩ් එක? right? දැන් ඔයගොල්ලන් දන්නවා ඇති මෙතන තනි දරුවෙක් ඉන්නවා නම් අපේ ක්ලාස් එකේ දන්නවා ඇති අම්මගේ තාත්තගේ තියෙන ගාඩ් එක. ආයේ මොනවාද ක්ලාස් එකකට ගියත් බලනවා නම් මනම් ආයේ හැම වෙලාවෙම මේ ළමයා කෙරෙහිමයි අවධානය යොමු කරගෙන ඉන්නේ. හරි? ඔයගෙනම අවධානය යොමු කරගෙන ඉන්න මොනා කරා මොන මේ කිසිදු දෙයක් එයාට කරන්න බෑ. හරි? එයා ගැන හෙන්න අවධානයෙන් ඉන්නවා. හරි. ඔයා හිතන්න ගෙදරක ළමයි 10ක් ඉන්නවා. 10යි. හරි? 10ක් ඉන්නවා. සර් එහෙම ගෙවල් තියෙනවා. ඉස්සර තිබ්බ දැන් මම දන්නේ නැහැ තියෙනවද කියලා. රයිට් 10යි. හරි. ඔන්න ගෙදරක ඉන්නවා ළමයි 10යි. ළමයි 10යි. හරි? හරි. ඒතර අර 10 වෙනියා කියලා කියන්නේ ලොකුම ළමයා. හරි? 10 වෙනියා කියන්නේ ලොකුම ළමයා. ලොකුම ළමයාට දක්වන ආකර්ෂණය කොහොමද දැන්? අර ළමයි ටික වැඩි වෙන්න අර ලොකුම ළමයාට දක්වන ආකර්ෂණය ගොඩාක්ම අඩුයි. එහෙනම් මිනිහා නොමකට යන්න පුළුවන් හැකියාව කොහොමද? ඊටාම වැඩි. ඊටාම වැඩි සහ ඊටාම ලේසි. මොකද අර න්‍යෂ්ටි විසින් දක්වන ආකර්ෂණ දෙමාපියෝ යාට දක්වන ආකර්ෂණය ටිකක් අඩුයිනේ. ඒ කියන්නේ ටිකක් අඩු වෙනවා. මොකද තව 9 දෙනෙක් බලා ගන්න තියෙනවනේ. හරි. ඉතින් අන්න ඒ වගේ සීන් එකක් තමයි මෙතන තියෙන්නේ.
මෙතන තියෙන්නේ. ඇයි? කවච ගාන එන්න එන්න වැඩි වෙනකොට න්‍යෂ්ටිය විසින් පිටත කවචවල ඉන්න ඉලෙක්ට්‍රෝන වලට, ඒ කියන්නේ පිටත කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණය අඩු වෙනවා. දක්වන ආකර්ෂණය අඩු වෙලා යනවා. ඒ නිසා මෙයාව ගලව ගන්න ලේසි. එහෙනම් මේ කවච ගාන වැඩි වීම තමයි මේ මවුල ගාන මේ මොකද්ද මේ ශක්තිය අඩු වීමට හේතුව. මේ ශක්තිය අඩු වීමට හේතුව. හරි? රයිට්. එහෙනම් ඒකත් මතක තියාගන්න. හොඳයි. එහෙනම් මම මේ පැහැදිලි කරා ප්‍රධාන කරුණු දෙකක්. මාර වැදගත් මේ කරුණු දෙක. මොකක්ද මම මේ පැහැදිලි කරේ? ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට ප්‍රථමායනීකරණ ශක්තිය වැඩි වෙනවා. දල වශයෙන් වැඩි වෙනවා. හරි. කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට ප්‍රථමායනීකරණ ශක්තිය අඩු වෙනවා. දල වශයෙන් අඩු වෙලා යනවා. හරි. එහෙනම් ඔන්න ඔය කාරණා දෙක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන. හරි. මම මේ කියන්නේ මේ දල අදහසක්. හරි. මොකද මම ඊළඟ ප්‍රස්තාරයක් පෙන්නන. එතකොට මේක චූටි වෙනස්කම් තියෙනවා. මම කියන්නේ මේ දල වශයෙන්. හරි. එහෙනම් ඔක මතක තියාගන්න. හරි. ඊළඟට ප්‍රස්තාරයකට මම ඔයාව රැගෙන යනවා. මෙන්න ප්‍රස්තාරය. හරි. මේ ප්‍රස්තාරය ඔයාගේ මොලේ ඇඳ ගන්න වෙනවා. මම දන්නේ නැහැ කොහොමද ඇඳ ගන්න කියලා. කොහොම හරි ඇඳ ගන්න වෙනවා. හරි. මෙන්න බලන්න. හරි. මාර විදියට මේ ප්‍රස්තාරය දාලා අපිව කරකලා අතහරනවා පේපර් වල. ප්‍රස්තාරය හරියට දන්නවනම් වැඩි ගොඩ. හරි. ඔන්න බලන්න පුතේ මේකේ අක්ෂ බලන්න. මේ x අක්ෂයයි y අක්ෂයයි. මේ x අක්ෂය කියන්නේ මේ පැත්තටනේ පුතේ. මේ පැත්තට තියෙන්නේ පරමාණු ක්‍රමාංකය. ඒ කියන්නේ අපේ මූලද්‍රව්‍ය 20 තමයි තියෙන්නේ. මේ දෙකෙන් දෙකට දාලා තියෙනවා 1 2 3 4 20ක් කියන්න බැරි නිසා දෙකෙන් දෙකට දාලා තියෙනවා 10ක් විදිහට අරන් තියෙනවා. මේ 2යි 4යි 6යි. ඒ කියන්නේ මේ දෙකක් අතරේ තව එක මූලද්‍රව්‍යයක් ඉන්නවා කියන එකනේ අදහස් වෙන්නේ. හරි. එහෙනම් මේ පැත්තට තියෙන්නේ කවුද? පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකයේ x අක්ෂයට තියලා තියෙනවා. y අක්ෂයට දාලා තියෙනවා ප්‍රථමායනීකරණ ශක්තිය. ඒ කියන්නේ මවුලයට කිලෝ ජූල් වලින් දීලා තියෙනවා. right? 2400 වෙනකම් උපරිම දීලා තියෙනවා. අපිට 400ට යවලා තියෙනවා. හරි. මට අවබෝධ කරගන්න ඕන මෙන්න මේ රටාව. ඕන්න බලන්න. හයිඩ්‍රජන් ඉන්නවා. මෙන්න බලන්නකො 8 වෙනි කාණ්ඩයට යනවනේ හීලියම්ට දෙකනේ. දෙවෙනි යාන. right? ඒ කියන්නේ මෙතනින් මේ පැත්තෙන් ගත්තොත් දෙක. හරි. හීලියම්. බලන්න උපරිම මේ 2400ට වගේ ගිහිල්ලා තියෙනවා. මේ උපරිම ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ 8 වෙනි කාණ්ඩයට යනකොට කොහොමත් වැඩිනේ. right? ඊට පස්සේ ආයෙනවා පළවෙනි කාණ්ඩයට. මේ අම්බානක මේක බහිනවා පහළට මේ. මේක බහිනවා. ලිතියම්. හරි ලිතියම්. ඊට පස්සේ ඔන්න දැන් ලිතියම්ගෙන් පටන් ගෙන දැන් මේ පැත්තට එනවා. ඒ කියන්නේ මේ ආවර්තයේ දිගේ වමේ සිට දකුණට එනවා දැන්. එනකොට මොකද වෙන්නේ බලන්න. අන්න බෙර්ලියම් ඉන්නවා, බෝරෝන් ඉන්නවා, කාබන් ඉන්නවා, නයිට්‍රජන් ඉන්නවා, ෆ්ලුවරින් ඉන්නවා, නයිට්‍රජන් ඉන්නවා, ඔක්සිජන් ඉන්නවා, ෆ්ලුවරින් ඉන්නවා. අන්න නියොන් ඉන්නවා. නියොන් උඩ ඉන්නවනේ. 8 වෙනි කාණ්ඩේනේ හරිනේ. මේ බලන්න දල වශයෙන් මේ නැග්මක් නේ තියෙන්නේ. හරි. හැබැයි මේකේ දෙන්නෙක් ඉන්නවා පොඩි බැස්මක් තියෙන දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ චූටි බැස්මක්. කවුද? බෝරෝන් සහ ඔක්සිජන් මේ චූටි බැස්මක් තියෙනවා. හරි පොඩි බැස්මක් තියෙනවා. හරි. ඊට පස්සේ නියොන්ගෙන් නියොන්ගෙන් ආවට පස්සේ නියොන් 8 පරමාණු ක්‍රමාංකය 8නේ. right. ඊළඟට කෙලීම් එන්න එපා සෝඩියම්ට. සෝඩියම් කියන්නේ පළවෙනි කාණ්ඩේනේ. ඉතින් මේ ප්‍රථමායනීකරණ ශක්තිය අඩුයිනේ. හරි මේ අඩුයිනේ. මේ සෝඩියම් අඩුයි. ඊට පස්සේ ආයොන්න සෝඩියම්ගෙන් ඉඳලා වමේ ඉඳලා දකුණට යනවා මේ පැත්තට. යනකොට බලන්න මැග්නීසියම්, ඇල්මිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. ආගන් කියන්නේ 8 වෙනි කාණ්ඩයට එනවා. හරිනේ. එතකොට අන්න බලන්න එන්න මොකද්ද වෙන්නේ දැන් ලස්සනට වැඩි වෙනවා. එන්න ලස්සනට වැඩි වෙලා යනවා. හැබැයි පොඩි බැස්මවල් දෙකක් තියෙනවා මෙතනත් කවුද? ඇලුමිනියම් සහ සල්ෆර්. ඇලුමිනියම් සහ සල්ෆර් කියන දෙන්න පොඩි බැස්මවල් දෙකක් තියෙනවා. right. ඊළඟට ආගන්ගෙන් ආයෙන්න බෑ පළවෙනි කාණ්ඩයට. එහෙනම් කවුද? පොටෑසියම්. මෙන්න බහිනවා. අම්බානික බහින්න බෑ. මෙන්න බැස්සා. මේ පොටෑසියම් K. මේ 400 ගානට ඒ අගයකට තමයි යන්නේ. ඊට පස්සේ පොඩි නැග්මක් එන්න ඕන. නේ පොටෑසියම්ගෙන් ඊළඟ එක්කෙනා කැල්සියම්නේ. කැල්සියම්ට චූටි නැග්මක් එන්න ඕන. මෙන්න එනවා ඒ නැග්ම. හරිනේ. හරි. ඔන්න රටාව. මේකේ ඔයාට කෑල්ලක් දෙනවා විභාගයට සමහර වෙලාවට. ඒ කියන්නේ ඔයා හිතන්නේ මෙන්න මේ කෑල්ල දීලා එක ප්‍රශ්න අහනවා. හරි. අපි දැන් ඉදිරි කාලේ දැන් 11 පන්තියට විතර ගියාම එහෙම නැත්නම් අපේ මේ පාස් පේපර්ස් නේ සෝරි මේ වාර විභාග ප්‍රශ්න එහෙම නැත්නම් අපි පේපර් ඉදිරියට මොනවා හරි සාකච්ඡා කරනකොට මේවා අපිට අහුවෙනවා. හරි. එතකොට මම ඔයාලට මේක තවදුරටත් පැහැදිලි කරලා දෙන්න. මේ වගේ කෑල්ලක් දීලා කියනවා එක ප්‍රශ්න අහනවා අපි. එහෙනම් ඔයා මේ ප්‍රස්තාරය මතක තියාගන්න ඕන. හරි. ප්‍රස්තාරේ කටපාඩමේ කියලා කියන්නේ හොඳට මේක මතක තියාගන්න ඕන. හරි. දැන් බලන්න මේකේ හරි අපූර්ව දේවල් ටිකක් තියෙනවා. මේක හරි අපූර්ව ලක්ෂණ ටිකක් තියෙනවා. මේ බලන්න. මේ පීක් එකේ කියලා කියන්නේ උඩම නේ. අග්ගිස්සි වල ඉන්නේ කවුද? මේ බලන්න. හීලියම්, නියෝන් අපි රවුම් කරවුවොත් මේ හීලියම්, නියෝන්,
ආග. තුන්දෙනාම කවුද? 8 වෙනි කාණ්ඩේ. හරිනේ ඉතින් 8 වෙනි කාණ්ඩේ උන්නේ වැඩිම. උන් ඉන්නවා උඩම. ඊට පළවෙනි කාණ්ඩේ ඉන්න ඕන පතුලේ. මේ නිම්නවල ඉන්න ඕන. මම එහෙම කියන්නම් අනිම්නවල. බලන්න කවුද ඉන්නේ කියලා. මෙන්න ඉන්නවා මේ. ලිතියම්ලා, සෝඩියම්ලා, පොටෑසියම්ලා, හයිඩ්‍රජන්ලා මේ ඔක්කොම ඉන්නේ පහළ ඉන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලන් ඉන්නේ පහළ. හරි? රයිට්. එහෙනම් හොඳට මේක අධ්‍යයනය කරන්න සහ මේක කීප සැරයක් ලියලා හරි කමක් නැහැ ප්‍රැක්ටිස් කරගන්න මේක අවශ්‍ය වෙනවා. හරි? මේක අවශ්‍ය වෙනවා. හරි. එහෙනම් ඉවරයි ප්‍රථම ආයනීකරණ ශක්තිය. හරි? මේ තව විදිහකට ඒක දීලා තියෙනවා. හරි? ඒකත් නිකන් බලන්න තව ප්‍රස්තාරයක් මේ සමස්ත පළවෙනි ආයනීකරණ ශක්තියේ ප්‍රස්තාරය කියන්නේ මුළු ඔක්කොටම ඒ කියන්නේ අපේ ආවර්තිතාව වගුවටම දාලා තියෙනවා ප්‍රථම ආයනීකරණ ශක්තිය. ඒකත් නිකන් ඕනනම් බලන්න. හරි. එහෙනම් අපි යනවා ඊළඟ රටාවට. දැන් ප්‍රථම ආයනීකරණ ශක්තිය හරියා. ඒක හරිනේ දැන්. දැන් යම් විද්‍යුත් ඍණතාවය කියන මේ රටාව සම්බන්ධව සාකච්ඡා කරන්න. විද්‍යුත් ඍණතාව. හරි. දැන් පුතේ දැන් මේ මාර වැඩේ කියන්නේ දැන් 10 පන්තියේ මුලදී ඉගෙන ගන්න වෙනවා ඉගෙනගත්ත නැති දේවල්. හරි. දැන් සමහර දේවල් ඉගෙන ගත්තේ නැති දේවල්. දැන් උදාහරණ මවුලේ කියන එක ඔයා දන්නේ නැහැ. මවුලේට කිලෝ ජූල් වලින් මනිනවා කිව්වට ප්‍රථම ආයනීකරණ ශක්තිය දන්නේ නැහැ. ඉතින් ඒක ඉගෙන ගන්න තව කාලයක් ගියාට පස්සේ. හරි. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය කියන පාඩමේ තමයි ඒක ඉගෙන ගන්න. හරි. ඉතින් කමක් නැහැ. ඒ වගේ තැන්වලදී ඉගෙන ගන්න ඒවා එහෙමම ඉගෙනගෙන යන්. ඒවා කෙලින්ම කටපාඩම් කරගෙන යන්. අවශ්‍ය තැන්වලදී ඒ කියන්නේ අවශ්‍ය තැනදී ඒ ටික අපි ඉගෙන ගන්නවා. රයිට්. ඒක නිසා වැඩි හිතන්න යන්න එපා. හොඳයි. මෙතනක් තියෙනවා මේ වගේ සීන් එකක්. ඒකත් අපි කොහොම හරි ගොඩ දාගමු. හරි. විද්‍යුත් ඍණතාවය. දැන් පුතේ මෙහෙම එකක් තියෙනවා. දැන් මේ මූලද්‍රව්‍ය පරමාණු එකිනෙක එකතු වෙලා බන්ධන හදනවා. මං කියවනේ ඔයාලට. බන්ධන හදන්න පුළුවන් ක්‍රම තුනයිනේ තියෙන්නේ. එක්ක ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා, එක්ක ඉලෙක්ට්‍රෝන ලබාගෙන, එක්ක ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. හරි. මේ බන්ධන පාඩම වෙනමම තියෙනවා. හරි. ඒක ගැන පස්සේ කතා කරමු. දැන් ඔයා මොකද හිතන්නේ? රයිට්. දෙන්නෙක් එකතු වෙන්න යනවා. දැන් උදාහරණයක් ගන්නකො. සෝඩියමුයි ක්ලෝරිනුයි එකතු වෙන්න යනවා. හරි. ඒතර මේ දෙන්නට එකතු වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි එක්කෝ පුළුවන් ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා, එක්කෝ පුළුවන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන, එක්කෝ පුළුවන් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. හරි. දැන් මගේ මේ අවසාන ක්‍රමයට තමයි මගේ අවධානය යොමු කරන්න, ඔයා අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ හවුලේ තියා ගන්නවා කියන එක. යම්කිසි මූලද්‍රව්‍ය පරමාණු දෙකක් තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගනිමින් බන්ධනයක් ගොඩනගවුවොත් අපි මේ බන්ධනයට කියන්නේ සහ සංයුජ බන්ධන කියලා. මම මේ පැය දෙක තුනක් කතා කරන්න ඕන එකක් තප්පර කීපයකින් මේ කිව්වේ ඔයාලට. හරි. ඔන්න ආයෙත් ඒ කතාව මම කියනවා. මොකද්ද? පුතේ මේ දෙන්නෙක් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් එකිනෙක හා එකතු වෙනවා තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින්. උදාහරණයක් එක්ක කියලා දෙන්න කතාව. right මේ බලන්න. right මේ ගැන වැඩි හිතන්න බෑ. right අපි ගමු ලේසි එකක් ගමු කවුද? HCl. හරි. ඕන හයිඩ්‍රජනුයි ක්ලෝරිනුයි එකතු වෙනවා. හයිඩ්‍රොක්ලෝරයිඩ් කියන සංයෝගය තමයි හදන්න යන්නේ. හරි. ඔයා දන්නවනේ පුතේ හයිඩ්‍රජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවනේ. එහෙනම් එයාගේ ඒ ඉලෙක්ට්‍රෝන දෙක බන්ධනයට දෙනවා. මේක දුන්නා බන්ධනයට ගන්න කියලා. ක්ලෝරින්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද පුතේ? 7ක් තියෙනවා. 7න් එකක් දෙනවා බන්ධනයට. right? ක්ලෝරින්ගේ එකම මෙහෙම දාන්න කොන්න ක්ලෝරින්. හරි. අවසාන කවචය විතරයි. හරි. අවසාන කවචය. දැන් ඊටු ක්ලෝරින්ගේ ඒවා දාන්නම්කොම ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදියට. ක්ලෝරින්ගේ එකක් මෙන්න දෙකක් 2 4යි 5යි 6යි මෙන්න අවසාන කවචයේ ඉන්න ඉතුරු එක්කෙනා මේ බන්ධනයට දෙනවා. දැන් මේ 8 සම්පූර්ණ කරන්න තමයි මේ ගේම් ගහන්නේ මේගොල්ලන්. හරිනේ බලන්නකො මේ ක්ලෝරින්ගේ 8 හරිනේ. හැබැයි මෙයාගේ එක හවුලේ තියාගන්නත් ඕන. හරි. හවුලේ තියාගත්තම අන්න හරිනේ. මේ ඔක්කොම එකතු කරාම 8යිනේ. 1 2 3 4 5 6 7 8. හයිඩ්‍රජන්ගේ 2 හරිනේ. එයා 2 සම්පූර්ණ කරගන්න යන්නේ. එයා 8ක් නෙවෙයි සම්පූර්ණ කරගන්න යන්නේ. එහෙනම් එයාගේ 2 හරිනේ. 1යි 2යි. එයාගේ. එහෙනම් දෙන්නටම සතුටුයි දැන්. ඔන්න බන්ධනේ හැදුවා. හැබැයි මේ මැද තියාගෙන ඉන්නවා ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒක කාටද අයිති? ඒක හයිඩ්‍රජන්ට අයිතිත් නෑ, ක්ලෝරින්ට අයිතිත් නෑ. මොකද්ද සම්මුතිය? මේ දෙන්න කියනවා අපි මේ ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගමු. එක වටයක් මගේ වටේ කරකෙන්න කියලා කියනවා හයිඩ්‍රජන්. අනිත් වටේ ක්ලෝරින්ගේ වටේ කරකෙන්න කියනවා. ඒ කියන්නේ හවුලේ තියාගන්න. හවුලේ තියාගන්නවා. හරි.
එතකොට දැන් මේ වගේ බන්ධනයකට කියනවා සහසංයුජ බන්ධනයක් කියලා. කොහොම මේ දෙන්න හවුලේ තියාගනිමු කියලා සෙට් වුණාට බන්ධනේ ගහගත්තට පස්සේ හැබැයි මෙහෙම වැඩක් වෙනවා. මෙහෙම වැඩක් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක එක්කෙනෙක්ගේ වටේ වැඩිපුර කැරකෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ මැද ඉන්න ඉලෙක්ට්‍රෝන දෙක මේ ක්ලෝරින්ගේ වටේ වට 3ක් විතර කැරකිලා හයිඩ්‍රජන්ගේ වටේ එකපාරක් කැරකෙනවා. කලාතුරකින් තමයි හයිඩ්‍රජන් ගාවට එන්නේ. එතකොට ඔයාලට තේරෙනවද? දැන් අපි තුන් ක්ලෝරින්ගේ වටේ මෙයා වැඩිපුර කැරකෙනවා කියන එකේ අදහස ඒ පැත්තට තියෙන ආකර්ෂණය වැඩි කියන එකනේ පුතේ. එතකොට කුඩා ඍණ ආරෝපණයක්. ඇයි ඉලෙක්ට්‍රෝන වැඩියෙන් එනවා නම් ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ඍණනේ පුතේ. දැන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන වැඩිපුර එනකොට කුඩා ඍණ ආරෝපණයක් මෙයාට හම්බ වෙනවා. කාටද? අපේ ක්ලෝරින්ට. මම කියන්නා ඒක ඩෙල්ටා ඍණ කියලා. වැඩි හිතන්න එපා. හරි. කුඩා ඍණ ආරෝපණයක් මෙයාට හම්බ වෙනවා. ඉතින් මෙයා අහිංසකයානේ හයිඩ්‍රජන් අහිංසකයා. එයාට තිබ්බ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගත්ත ඉලෙක්ට්‍රෝන දෙකත් අරෝගේ වටේ කැරකෙනවා ක්ලෝරින්ගේ වටේ. එතකොට එයාගේ තියෙන්නේ දැන් ධන ආරෝපණයක්. ඒ කියන්නේ අපි කියනවා කුඩා ධන ආරෝපණයක් එයාට එනවා කියලා. අපි ඒක ඩෙල්ටා ධන කියලා කියනවා. මේ පිළිබඳ සවිස්තරාත්මකව ඉදිරියේදී කතා කරනවා. හරිනේ හරි. දැන් මම තේරුම් ගන්නේ මොකද්ද? මෙයාට කුඩා ඍණ ආරෝපණයක් හම්බුණා. මෙයාට කුඩා ධන ආරෝපණයක් හම්බුණා. කුඩා ධන ආරෝපණයක් හම්බුණා. හරි. එතකොට අන්නේ කුඩා ඍණ ආරෝපණයක් සහ ධන ආරෝපණයක් ඒ දෙන්නට හම්බුණාට පස්සේ හරිනේ අර ඍණ ඉලෙක්ට්‍රෝන අර මේ ක්ලෝරින්ගේ පැත්තට ඇද්දි ඒ කියන්නේ මෙන්න මෙයා ඒ කියන්නේ මෙන්න මේ මැද තියෙන ඉලෙක්ට්‍රෝන දෙක ක්ලෝරින්ගේ පැත්තට ගියාමනේ මෙයා ඍණ උනේ ආන්න මේ ක්ලෝරින්ගේ පැත්තට එහෙම නැත්නම් මේ අර කුඩා ඍණ ආරෝපණයක් ඇතිකරන්න එක පරමාණුවක් දෙසට ඇද ගැනීමේ බලය තමයි අපි කියන්නේ මොන බලයද විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ ඒක. හරි? විද්‍යුත් ඍණතාවය කියන්නේ ඒක. රයිට්? මෙන්න වාක්‍යය තනිකර තියෙනවා ලියන්න එපා අහන්න ඉස්සලා. මේ බලන්න. විද්‍යුත් ඍණතාවය යනු මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහ සංයුජ බන්ධනයකින් බැඳී ඇති විට අර මම කිව්ව විදිහට බන්ධනයකින් බැඳලා ඉන්නකොට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන අන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල තමා වෙතට ඇද ගැනීමේ හැකියාව තමයි පුතේ අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා. රයිට්? විද්‍යුත් ඍණතාවය කියන්නේ. දැන් උදාහරණයක් අපි මේ කතා කරපු උදාහරණේ කාගේද විද්‍යුත් ඍණතාවය වැඩි? අපේ ක්ලෝරින්ගේ. කාගේද විද්‍යුත් ඵලනතාවය අඩු? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ගේ අඩු. ඇයි අර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල වැඩිපුර කැරකෙන පැත්ත තමයි විද්‍යුත් ඵලනතාවය වැඩි. අනේ පුතේ. හරි. මෙහෙම සහසංයුජ බන්ධනයකින් බැඳිලා ඉන්නකොට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල එක් පරමාණුවක් දෙසට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තමයි අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා. දැන් මේ විද්‍යුත් ඍණතාවයේ මනින්න විවිධ පරිමාණ තියෙනවා. ඊළඟ කතාව. විද්‍යුත් ඍණතාවයේ මැන ගැනීම සඳහා විවිධ පරිමාණ තියෙනවා. දැන් මේ එක් පරිමාණයක් තමයි පෝලිම් පරිමාණය. ඒ කියන්නේ හරියට නිකන් මීටර් දුර මනිනෝ මීටර් වලින් උෂ්ණත්වයේ සෙල්සියස් වලින් මනිනවා වගේ විද්‍යුත් ඍණතාවයේ මනින්න ඒකකයක් තියෙනවා පෝලිම් පරිමාණය. මතක තියාගන්න. දැන් විද්‍යුත් ඍණතාවය අපි කොහොමද මැනගත්තේ? ප්‍රථමායනීකරණ විද්‍යුත් ඵලනතාවය නෙමෙයි. ප්‍රථමායනීකරණ ශක්තිය අපි කොහොමද මැනගත්තේ? මවුලයට කිලෝ ජූල් වලින්. මේක කොහොමද මනින්නේ? පෝලිම් පරිමාණය. පෝලිම් පරිමාණය. හරි. හොඳට මතක තියාගන්න. හරි. පෝලිම් පරිමාණයෙන් ගත්තම විද්‍යුත් ඍණතාවයේ වැඩිම කෙනා ඔයා දැනගන්න ඕන. එයා දැනගන්න. බලමුද අපි විද්‍යුත් ඵලනතාවයේ වැඩිම කෙනා කවුද කියලා? යන්න වෙනවා ප්‍රස්තාරයකට. රයිට්. හරි. මේ ලොකු එකට යන්කෝ. පොඩි ගන්න නැද්ද අපිට? නෑ. රයිට්. මේකට එන්නම්කෝ. මේ බලන්න. ඔන්න මේ පහළ ගැන හිතන්න එපා. මේ අපේ මූලික ටික ගැන හිතාගමුකෝ. හරි. එතකොට හීලියමුත් මේ පැත් මේ හීලියම්ලා ආගන්ලා නියෝන්ලා කවුරුත් නෑ මෙතන. කවුරුත් නෑ. ඇයි මේ වැරදිලාද? නෑ. ඔන්න මතක තියාගන්න පුතේ විද්‍යුත් ඍණතාවය කියන දේ පෙන්눔 කරන්න නම් සහසංයුජව බැඳෙන්න එපයි කවුරු හරි දෙන්නෙක්. මම ඔයාට අර සූත්‍ර හදනකොටත් කිව්වානේ 8 වෙනි කාණ්ඩයේ උන් බන්ධන හදන්නේ නැහැ කියලා. එහෙනම් උන්ව දාන්න බෑනේ විද්‍යුත් ඍණතාවයට. කියන්නේ ආගන්ලා නියෝන්ලා හීලියම්ලා විද්‍යුත් ඍණතාවය කියන දේ ගැන කතා කරන්න බෑ ඒගොල්ලන්. මොකද ඒගොල්ලන් බන්ධන හදන්නේ නැහැ. බන්ධන හැදුවොත් සහසංයුජව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල එක් පරමාණුවක් දෙසට ආකර්ෂණය කර ගැනීමනේ විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ. එහෙනම් 8 වෙනි කාණ්ඩේ ගන්න නැහැ අපි විද්‍යුත් ඍණතාවය ගැන සඳහන් කරනකොට. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඇයි කියලා ඇහුවොත් ඒගොල්ලන් බන්ධන හදන්න නැඹුරුතාවයක් දක්වන්නේ නැති නිසා. හරි. 7 වෙනි කාණ්ඩේ වැඩේ නවත්තන්න වෙනවා. හරි. එතකොට ඔයාට පේනවද
ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යන් අපි අර ඉස්සෙල්ලා වගේම ඔන්න මම ලිතියම් ගෙන් පටන් ගන්නවා. ලිතියම් ගේ 1යි පෝලින් පරිමාණය, ඊළඟට බෙරිලියම් ගේ 1.5යි, බෝරෝන් ගේ 1.5යි, යත් ඒ ගානම වගේ කාබන් 2.5යි, 3යි, ඔක්සිජන් 3.5යි, 4යි ෆ්ලූවරින්. ෆ්ලූවරින් 4යි. ඔයාට පේනවද මේ ලොකු ආවර්තාවකුවේ කොහේ බැලුවත් මෙන්න මේ 4ට වැඩිය ලොකු අගයක් නැහැ. 4ට වැඩිය ලොකු අගයක් නැහැ. ඒ කියන්නේ මේ ෆ්ලූවරින්ගේ පෝලින් පරිමාණය 4 කියන අගය තමයි පුතේ මොකද්ද විශාලම අගය. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවයේ වැඩිම යාගේ. එයා මතක තියාගන්න ඕන ඔයා. හරි? විද්‍යුත් ඍණතාවයේ වැඩිම කාගේද? ෆ්ලූවරින්ගේ. ෆ්ලූවරින්ගේ තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ. විද්‍යුත් ඍණතාවයේ වැඩිම වෙන්නේ ෆ්ලූවරින්. හොඳට මතක තියාගන්න. විද්‍යුත් ර්ණතාවයේ වැඩිම ෆ්ලූවරින්ගේ. හරි. විද්‍යුත් ර්ණතාවයේ වැඩිම වෙන්නේ ෆ්ලූවරින්ගේ කියන එක ඔයා මතක තියාගන්න ඕන. හොඳයි. ඊළඟට ඒක විශේෂයෙන් F අකුර යාගේ අගයත් මතක තියාගන්න. පෝලින් පරිමාණයෙන් 4යි. පෝලින් පරිමාණයෙන් යාගේ අගය 4යි. හරි. ඒකත් මතක තියාගන්න ඕන ඔයා. හරි. දැන් එහෙනම් හරිනේ. ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට මොකද්ද වෙන්නේ? විද්‍යුත් ර්ණතාවය එන්න වැඩි වෙනවා. වැඩි. ප්‍රථමයිනිකරණ ශක්තිය වගේම තමයි. ප්‍රථමයිනිකරණ ශක්තියත් එහෙමනුනේ. ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට එන්න වැඩි වුණා. ඊළඟ කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට ඉහළ සිට පහළට ඔන්න හයිඩ්‍රජන් එකෙන් පටන් ගන්නවා. 2.1යි ලිතියම්ගේ 1යි සෝඩියම්ගේ 0.9යි 0.8යි නේ රුබේඩියම් තියෙන ඒවා අපිට වැඩක් නැහැ. රයිට් මෙතනට එනවනේ. ඒතර මෙන්න මේ ටිකේනකොට ඔයාලට පේනවද එන්න අඩු වෙනවා කියලා. එන්න අඩු වෙනවා කියලා ඔයාලට තේරෙනවද? එතකොට අන්න විද්‍යුත් ඍණතාවය එන්න අඩු වෙනවා කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට. ප්‍රථමයනීකරණ ශක්තිය වගේමයි. කිසි වෙනසක් හරි. එහෙනම් ආවර්තිතාවකයේ ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට ප්‍රථමයනීකරණ ශක්තිය වැඩි වුණා. ඒ වගේම තමයි විද්‍යුත් ඍණතාවයත් වැඩි වෙනවා. අන්න කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට ප්‍රථමයනීකරණ ශක්තිය අඩු වුණා. විද්‍යුත් ඍණතාවයත් ඒ වගේම තමයි. විද්‍යුත් ඍණතාවයත් කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. right? හරි. ඒතකොට ක්ලාස් එක ඉවරලා මේ වාක්‍ය දෙක කොහෙන් හරි දාගන්න. right? මේ වාක්‍ය දෙක කොහෙන් හරි දාගන්න. අර වගේම තමයි. හරි. වෙනස් කරන්න වෙන්නේ ඉස්සෙල්ලා ලියපු එකේ එතන ප්‍රථමයනීකරණ ශක්තිය කියලා ලිව්වනම් ඒක කපලා ඉවරලා ඒ කපලා කියලා කියන්නේ ඒක අයින් කරලා විද්‍යුත් ඍණතාවය කියන එක එතනට දාගන්න. මම මේක ආයෙ ලියන්න දෙන්නේ නැහැ. ඔයා ඒක සටහනට දාගන්න. ඒක මාරම වැදගත්. හරි. දෙකම මේ දෙකම වෙනස් වෙන්නේ එකම විදියට. එක විදියට තමයි වෙනස් වෙන්නේ. ඊළඟ වැදගත් කාරණේ විද්‍යුත් ඍණතාවයේ වැඩිම කාගේද? ෆ්ලූවරින්. පෝලින් පරිමාණයෙන් කීයද යගේ 4යි. ඒක මතක තියෙන්න ඕනේ. ඒක ඔයාගේ මතකේ රඳවා ගත යුතු වෙනවා. right? එහෙනම් උච්ච වායු හදනවද? මේ උච්ච වායු සඳහා විද්‍යුත් ර්ණතාවයන්ගේ අගයක් අපි පෙන්눔 කරනවද? නැහැ. ඇයි එහෙම පෙන්눔 කරන්නේ නැත්තේ? එහෙම පෙන්වන්නේ නැත්තේ මොකද? එහෙම පෙන්නුවොත් එහෙම පෙන්වන්න බෑ. පෙන්වන්න බෑනේ. ඇයි පෙන්වන්න බැරි? ඒගොල්ලන් බන්ධන හදන්නේ නැඹුරුතාවයක් දක්වන්නේ නැහැ. බන්ධනයක් හැදුවොත්නේ සහසංයුජව අර එක ඉලෙක්ට්‍රෝන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල එක පැත්තකට ඇද්දොත්නේ විද්‍යුත් ඍණතාවයක් ගැන සඳහන් කරන්න පුළුවන්. එහෙනම් හොඳට ඒක මතක තියාගන්න ඕන ඔයා. හොඳයි. එහෙනම් ඔන්න අපේ මොකක්ද අපේ රටා දෙක. මේ ආවර්තාවක සම්බන්ධව තියෙන රටා දෙක තමයි ඔය අපි සාකච්ඡා කරේ. ඒතර මේ රටා දෙකෙන් එකක් විභාගයට එනවා. හරි. කෝකෙයිද දන්නේ? විද්‍යුත් ඍණතාවයේද විද්‍යුත් ඍණතාවය આવොත් නම් ටිකක් ලේසි නේද පුතේ? විද්‍යුත් ඍණතාවය આવොත් ටිකක් ලේසි. ප්‍රථමයනීකරණ ශක්තියේද දන්නේ නැහැ. ඉතින් කෝකෙයිද දන්නේ නැහැ. හරි. විද්‍යුත් ර්ණතාවය આવොත් නම් මාරම ලේසි. මොකද මතක තියාගන්න තියෙන කෙටි කරුණු ටිකක්. ඒ කියන්නේ ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට මොකද වෙන්නේ? කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට මොකද වෙන්නේ? විද්‍යුත් ර්ණතාවයේ මනින්නේ පෝලින් පරිමාණයෙන්. වැඩිම පෝලින් පරිමාණයේ අගය 4යි. එයාට හිමිකම් දරන්නේ ෆ්ලූවරින් නේ. ඔන්න ඔය සෙට් එක මතක තියාගත්තම හරි. ඔය සෙට් එක මතක තියාගත්තම හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි විද්‍යුත් ර්ණතාවය වෙනස් වෙන්නේ. හරි.